ඉතින් අද අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ Firebase කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් හිටියා අපි දැන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. දැන් මොබයිල් ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන් ගෙදරින් එළියට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ද ගෙදර තියෙන ඕනම හිත ලයිට් එකක් වෙන්න පුළුවන්, ෆෑන් එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔන් ඔෆ් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයා ගෙදර ගියාට පස්සේ ඔයගොල්ලන්ට මතක් වෙනවා අඩේ ලයිට් එක ඕෆ් කරලා ආවේ නෑ නේද කියලා. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් ලයිට් එක දැන් ගෙදර ලයිට් එක ඕෆ්ද නැද්ද කියලා. ඒ කියන්නේ ස්ටේට් එක බලන්න පුළුවන්. ආට බලපන් ෆෝන් එකෙන් දැන් ලයිට් එක ස්ටේට් එක ඕෆ් ඔන් එහෙනම් මට ඕෆ් කරන්න ෆෝන් එකෙන් පුළුවන් ඒක ඕෆ් කරන්න. ඉතින් මම ඔක නිකන් හිතලා සිම්පල් ඇප්ලිකේෂන් එකක් විදිහට IoT ටෙක්නොලොජි එක ගත්තොත් අපිට ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා කන්ට්‍රෝල් කරන්න ඕන නම් අපිට රොබෝ කාර් එකක් වුණත් හදන්න පුළුවන් IoT ටෙක්නොලොජි එකකින් වැඩ කරන ලෝකේ ඕනම තැනක ඉඳන් අපිට ඌව කන්ට්‍රෝල් කරන්න පුළුවන් NodeMCU එකක් ගහගත්තා. ඉතින් NodeMCU IoT කියන මතක තියාගන්න NodeMCU නෙමෙයි මේ NodeMCU කියන්නේ IoT කියන concept එක ඇතුලේ තියෙන සිම්පල්ම device එක. සිම්පල්ම device එකකුත් හරි NodeMCU කියන්නේ. මොකද ESP82 කියන chip එක embed කරලා ගහපු ගොඩක් simple board එකක්. මේක ගත්තු මොකක් පොඩි ගානෙනුත් අඩුයි. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න Node IoT කියන NodeMCU නෙමෙයි. හරි මේක ඇතුලේ IoT ගත්තොත් IoT cloud topologies එකක් තියෙනවා. networks එකක් තියෙනවා. ලංකාවේ IoT company පවා තියෙනවා. මේ IoT වෙනම කරනවා. ගෙවල් home automation කරනවා. ඒ වගේම agriculture monitoring systems තියෙනවා. ඒ වගේ තමයි temperature monitoring systems තියෙනවා. අපි අද ඉන්ඩස්ට්‍රි එකට ගියොත් අපිට හුඟක් වෙලාවට බලා ගන්න පුළුවන් මේ IoT technology කියන එක අර increase වෙනවා. මේක ඇත්තටම අලුත් concept එකක්. මේක ලෝකෙට අලුතෙන් ආවේ. ඒ ඔයගොල්ලන්ට මතක ඇති මම මේ පොඩි description එකක් කියන්නේ. ඔයගලන්ට මේක ගැන දැනගන්න මොකද මේක තියරි දැනගත්ත මදි. ඔයගලන්ට මතක ඇති ඔයගොල්ලන් පොඩි කාලේ පාවිච්චි කරා Nokia phone එක. 2010න් පස්සේ Nokia phone එක හොයන්න තිබෙන්නේ නැහැ. 2020 වෙද්දී Nokia phone නැහැ. හැබැයි දැන් ඒගොල්ලන් අලුතෙනුත් චයිනා වල ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකක් දාලා ඒගොල්ලොත් ස්මාර්ට්ෆෝන් ගහනවා. ඉතින් අප්ඩේට් උන්නේ නැහැ Nokia. ඒ වගේ තමයි මම කියන්නේ ලෝකේ අපිත් ඒකට මම කියේ කම්පැනි එක අප්ඩේට් වෙච්ච නේ මම කියන්නේ. ලෝකෙ ඉතා ඉක්මනට දියුණු වෙනවා. ඉතා ඉක්මනට දියුණුවන අපි හිතාගන්න බැරි විදියට 2010 2020 ගත්තොත් අවුරුදු 10ක් 2010 දී අපි Nokia අපි දැකලා තිබෙන ස්මාර්ට්ෆෝන් එක හැබැයි 2020 වෙද්දී ඕනම කෙනෙක් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා ඕනම කෙනෙක් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා ඒ වගේම තමයි මේ ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙනවා ඉතින් මම ඔයගලන්ට කියන මේ IoT කියන ටෙක්නොලොජි එක ලෝකෙ ඉතාමත් ඉක්මනට දියුණු වෙන ඕගොල්ලෝ මොන ෆීල්ඩ් එකේ හිටියත් ඕගොල්ලන් ඉන්න ෆීල්ඩ් එකට මෙයා ඇප්ලයි වෙනවා අනිවාර්යයෙන්ම මේක ඇප්ලයි වෙනවා ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ගෙදර පවර් කන්සම්ප්ෂන් එක ස්මාර්ට් ටෙක්නොලොජි එකෙන් තමයි ඔය හිතන්නකෝ. ස්මාර්ට් මීටර් එකක් හොඳට මතක තියාගන්න. තව මේ අවුරුද්දේ වගේ ස්මාර්ට් මීටර් කියන concept එක එනවා. මොකද මම මේ රික් ක්ලබ් එකේ පළවෙනි ප්‍රෙසිඩන්ට් එයා වැඩ කරන්නේ ඒ කම්පැනි එකේ. දැන් ලෙකෝ එකෙන් ප්‍රොජෙක්ට් එකක් කරනවා ස්මාර්ට් මීටර්ස් දැන් ඒගොල්ලන් හදනවා මේ දවස්වල. මම එයාගෙන් තමයි දැනගත්තේ. මොකද එයා දවසක් මට පෙන්නුවා එකක්. ඒකම පුළුවන් ඔයගොල්ලන්ගේ එනර්ජි මීටර් එකට ඒගොල්ලන් ඇවිල්ලා මීටර් එකක් හයි කරනවා ඊට පස්සේ ඒගොල්ලන් ඔයගොල්ලන් ගෙදරට එන්නේ ඕගොල්ලන්ගේ එනර්ජි කන්සම්ප්ෂන් එක ඒගොල්ලන් ඔක්කොම අල්ලලා එහෙන් මොනිටර් කරන්නේ IoT හැටියට ඒ වුණොත් ඒ ඩිවයිස් එක මුළු ලංකාවේ හැම ගෙදරකටම මේගොල්ලන් ඉන්ස්ටෝල් කරා ඒගොල්ලන්ට පුළුවන් ලංකාවම මොනිටර් කරන්න ඒ කියන්නේ ලයිව් ඕගොල්ලන් ඉලෙක්ට්‍රිකල් කට්ටිය මම හිතන්නේ ඒක ලොකුවට දන්නේ නැහැ ඕගොල්ලන් ඉස්සරහට ඉන්න කරේ මේ එනර්ජි කන්සෙප්ට් එක කොහොමද මුගක් මම හිතන්නේ ඉලෙක්ට්‍රිකල් සෙකන්ඩරි ඉන්න පවර් සිස්ටම් කරලා ඇති ඔයගොල්ලන් 1 2 ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙනවා ලංකාවේ තියෙන එක්තැනක් මම හිතන්නේ මෙතන කම්පියුටින් කට්ටියත් මම හිතනවා ඔයගොල්ලන් ඉලෙක්ට්‍රිකල් බේසික් ෆන්ඩමෙන්ටල්ස් තියෙන ඔයගොල්ලන්ට ඒකක් දැනගන්න කියන්නේ මේ ඉලෙක්ට්‍රිකල් වල ඔයගොල්ලන් දන්නවා මේ එනර්ජි එක ඔයගොල්ලන් පීක් ඩිමාන්ඩ් තියෙනවා ඉතින් පීක් ඩිමාන්ඩ් එකක් තියෙනවා එනර්ජි කර්ව් එකක් තියෙනවා එනර්ජි ඩිමාන්ඩ් එකක් තියෙනවා ඩිමාන්ඩ් එක කර්ව් එක වෙනස් වෙනවා එතකොට ඕක මොනිටර් කරනවා ලංකාවේ CB එකේ බතර මුල්ලේ තියෙනවා එතන තමයි CB එකේ හෙඩ් ක්වාටර්ස් එක තියෙන්නේ ඒක මොනිටර් කරන හෙඩ් ක්වාටර්ස් එක තියෙන්නේ එතන ඉන්ජිනියර්ස්ලා තුන් දෙනෙක් රියල් ටයිම් මොනිටර් කර කර ෆ්‍රීකවෙන්සි එක අඩු කර කර ලෝඩ් ෂෙඩින් කර කර එහෙම කරනවා. ඉතින් ඒවා ඒ තැනට මෙන්න මේ අපිට පුළුවන් වුණොත් ලෝඩ් එක බලන්න ඒ කියන්නේ ඩිමාන්ඩ් ලෝඩ් එකත් අපිට ලයිව් මොනිටර් කරන්න පුළුවන් ඒ එනර්ජි මීටර්ස් ලංකාවේ හැම ගෙදරකටම ඇප්ලයි කරනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඕනේ ඔයගොල්ලන් ගෙදර ලයිට් බිල් බලන එකට ලයිට් බිල් බලන්න කෙනෙක් එවන්න උවමනාවක් ඒගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ බිල් ඕනනම් අවුරුද්දක උනත් පිටිපස්සට බලන්න පුළුවන්. ඔයාගේ දැන් ලයිව් ඔයාගේ කොච්චරක් පොට් එකක් තියෙනවද ඒ වගේම තමයි ඔයාගේ කොතරම් එනර්ජි එකක් ඔයා දැන් කන්සම්ප්ෂන් වල ඒ වගේම තමයි ඔයාගේ මාසෙට කොච්චරක්ද ඒ හැම පීරියඩ් එකම ඒගොල්ලන්ට කැල්කියුලේට් කරන්න පුළුවන් මේ ටෙක්නොලොජි එක යූස් කරලා. ඉතින් ඕගොල්ලන් හිතන් ඇති මේ IoT අයියෝ මොකද්ද මේ කියලා. ඒ වුණත් ඕගොල්ලන් දන්නේ ඕගොල්ලන් සමහර විට අවුරුදු 2කින් වෙන්න පුළුවන් අවුරුදු 3කින් වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකට ගිය ගමන් කම්පියුටින් කට්ටිය නම් කොහොමත් IoT එක වැඩ කරන්න වෙනවා.
මං කියන්නේ ඉලෙක්ට්‍රිකල් කරන ඉංජිනේරින් කරන කට්ටිය උනත් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් වලට සම්බන්ධ මෙගාට්‍රොනික වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික්ස් වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික්ස් මේ ඕගොල්ලන් හිතුවට නැහැ අපේ ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ මේ IoT කොහෙද පාවිච්චි කරන්න කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වුණත් ඕගොල්ලන් නොදැනුවත්වම ඕගොල්ලන්ගේ ටෙක්නොලොජි එක IoT එක වැඩ කරනවා. මොකද ඒක ඕගොල්ලන් ඕන නෙට් එකේ සර්ච් කරලා බලන්න ස්මාර්ට් එනර්ජි මීටර්ස් කියන concept එක එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ස්මාර්ට් ඒ concepts දැන්ටත් ලෝකේ පොඩි මෙන්න මේ මට්ටමේ පවා ඕගොල්ලන්ට පුළුවන් මේ workshop එකෙන් පස්සේ ඕගොල්ලන් ගෙදර එනර්ජි මීටර් එක හයි කරගන්න. මේ වගේ පොඩි මේක නැත්තම් ESP32 කියලා මේ වගේම device එකක් තියෙනවා. මේකට වඩා පොඩ්ඩක් processing power එක වැඩි. එච්චර වෙනසක් තියෙන්නේ. ESP8266 මයි තියෙන්නේ. ESP32 කියන chip එක implement කරපු board එකකුත් තියෙනවා. ඒක use කරලා ඔයගොල්ලන්ට පුළුවන් smart energy meter එක high කරගන්න ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන distribution board එකේ main power supply එක high කරගත්තොත් current sense එකක් වගේ ගහලා ඔයගොල්ලන්ට measure කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ current voltage එක ඒකෙන් ඔයගොල්ලන්ට power එක මයින්ඩ් පුළුවන්. ඒ ඔක්කොම ඔයගොල්ලන්ගේ phone එකෙන් monitor කරන්න පුළුවන්. ඕගොල්ලන්ටම කියලා ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් energy meter එකක්. ඉතින් මේවා පොඩි පොඩි concept වල දැන් කතා කරේ electrical කට්ටිය කොහොමද මේ IoT කියන technology එක පාවිච්චි කරන්නේ. දැන් ඉලෙක්ට්‍රොනික කරන කට්ටිය වුණත් මේ ටෙක්නොලොජි එකත් එක්ක අනිවාර්යෙන්ම යන්න වෙනවා. මම කියන්නේ ඉලෙක්ට්‍රිකල් කට්ටියට. තව ඉස්සරහට මේකත් එක්ක machine learning කියන concept එක එනවා. අපි ඒවත් කියන concept දානවා. PCB කියන ගන්නත් මගේ machine learning කියන concept එකත් ඉස්සරහට එනවා. කොහොමද මේ power එක අඩු කරන්නේ, reduce කරන්නේ, කොහොමද optimize කරන්නේ. ඒවා එනවා. අනිවාර්යෙන් final year project එකෙත් සමහර විට දැන් මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඕගොල්ලන් direct ඕගොල්ලන් project වලට මේ direct ඕගොල්ලන්ගේ project වලට ESP32 මේවා පාවිච්චි කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි පැත්තෙන් ඔකම ඇල්ගොරිතම් එකක් ඩෙවලොප් කරගෙන නැත්නම් ඕගොල්ලන්ගේ ෆයිනල් රිසර්ච් එක ඇතුලේ මේ වගේ පොඩි කෑල්ලක් යූස් කරන්න පුළුවන්. සමහර ස්මාර්ට් මොනිටරින් සිස්ටම් එක, එනර්ජි මොනිටරින් සිස්ටම් එක. පොඩ්ඩක් ඉඳ මේ පොඩි ප්‍රශ්නයක් ආවා මගේ කැමරා එකේ. ඉතින් ඔයගොල්ලන්ගේ ෆයිනල් රිසර්ච් එක ඇතුලේ මේ වගේ ඒරියාස් කව වෙන්න පුළුවන්. සමහරට ඔයගොල්ලන් එනර්ජි ගැන කරනවා වෙන්න පුළුවන්. සමහරට මැෂින් ලර්නින් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මැෂින් ලර්නින් වල data sets use කරද්දී එහෙම නැත්නම් ඔයගොල්ලන් කොහොමද power එක reduce කරද්දී මේ වගේ IoT ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. සිමුලේටර් කරන කට්ටිය, ඉලෙක්ට්‍රොනික කරන කට්ටිය. ඉතින් මම කතා කළේ මේක ගැන පොඩි විස්තරයක්. මොකද මේ IoT ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්නේ කියලා. ඉතින් මම බේසිකලි මේ Node MCU board එකක තමයි වැඩ කරන්නේ. ඕගොල්ලන්ට මේවා කියලා දෙන්න ඕනේ හින්දා. ඉතින් ඕගොල්ලන් තව දුරටත් ඉගෙන ගන්න ඕන නම් ඉස්සෙල්ලාම ඕගොල්ලන් Node MCU ගම්නට පස්සේ ඕගොල්ලන්ට මේකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඒක ප්‍රොජෙක්ට්ස් try කරන්න ඉන්ටර්නෙට් එකේ තියෙන codings. ඉතින් මම පොඩි පුෂ් එකක් දෙන්නේ. මොකද මට බෑ මෙතන 100% ඕගොල්ලන්ට උගන්වන්න. මම හිතන්නේ මගේ ලැග් එකක් එනවා දැන්. ඉතින් මට බෑ ඔයගොල්ලන්ට 100% උගන්වන්න මේක මෙතන. මම ඔයගොල්ලන්ට පොඩි සපෝට් එකක් දෙන්නේ. ඔගොල්ලන් YouTube videos බලලා ඉගෙන ගන්න පුළුවන්. තව උනත් සමහර වෙලාවට සමහර වෙලාවට ඔයගොල්ලන්ට සමහර වෙලාවට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා sorry සමහර වෙලාවට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා වෙනත් මේ ගැන හොඳට බලලා බලන්න. සමහරවිට ඔයගොල්ලන් බලන වීඩියෝස් වල සමහර දේවල් තියෙනවා මේ සමහරවිට වීඩියෝස් වල තියෙන දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපි මේ වැඩ කරන්නේ දැන් software පැත්තත් එක්ක hardware නෙමෙයි. විශේෂයෙන්ම IoT එක ඇද්දී අපිට software පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ හේතුව හින්දා සමහර වෙලාවට ඔයගොල්ලන් බලන වීඩියෝස් හුඟක් වෙලාවට මතක තියාගන්න විශේෂයෙන්ම Firebase පැත්තේ මම කතා කරන Firebase project මම කතා කරන්නේ IO මේවා නෙමෙයි Node MCU නෙමෙයි hardware project නම් අවුලක් නැහැ. සමහර Node MCU Firebase projects බලද්දී සමහර වෙලාවට ටිකක් වෙනස්. මොකද Firebase ලගේ ඒ back end as තමයි concept එක. ඒගොල්ලන්ගේ Firebase ලගේ library වෙනස් වෙනවා. ඉතින් මොකද ඒවා software හින්දා කාලයක් එක්ක software වෙනස් වෙද්දී සමහරට ඔයගොල්ලන් වීඩියෝ එක බලද්දී මේක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කතා කරේ. ඉතින් මම දැන් 7:24 අපි පටන් ගමු.
Node MCU මම හිතන්නේ විශේෂයෙන්ම මම මේ විස්තර කිව්වේ ඔයගලන්ට මේ විස්තර කොහොමද දැනගන්න හම්බෙන්නේ නැහැ. මම කලින් කියපු ගොඩක් දේවල් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් කට්ටියට ඔයගලන්ට කොහොමද මේ දැනගන්න හම්බෙන්නේ නැහැ. ඔයගලන් YouTube බැලුවොත් මේ ඔයගලන්ට මොකක් දැනගන්න හම්බෙන්නේ ඔයගලන්ගේ ඩිග්‍රිය තුල. ඉතින් උඹලා මතක තියාගන්න ටෙක්නොලොජි එකත් එක්ක ඔයගලන්ගේ දැනුම වර්ධනය කරගන්න. එහෙම නැත්නම් ඔයගලන්ව පිටිපස්සට යන්න පුළුවන්. ඉතින් මම සතුටු වෙනවා මේ වගේ පිරිසක් මේ වගේ වර්ක්ෂොප් එකට වෙලා කට්ටියගේ දැනුම වර්ධනය කරගන්න try කරනවා. හරි. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි කතා කරමු Node MCU එක අද ඉතින් අප කට්ටියත් ඇති. ඔයගලන්ට මේ වගේ බෝඩ් එකක් ඉන්නේ. ඔයගලන් මේ Node MCU බෝඩ් එක ඔයගලන්ගේ PC එකට කනෙක්ට් කරගන්න මෙහෙම. ඉතින් සාමාන්‍ය විදියම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ ෆීඩ් වෙනවනේ. හරි. ඉතින් මම හිතන්නේ ඔයගලන් පේනවා ඇති. බෝඩ් එක මම මේ විදියට කනෙක්ට් කරගත්තා. ඔයගලන්ට මම මතක් කරන්නම් මම මගේ ස්ක්‍රීන් එක දැන් ෂෙයා කරන්නම් Arduino IDE එකට. හරි. මම දැන් ඔයගලන්ට Arduino IDE එකක් පෙන්නනවා. ඔයගලන්ට මම මේ පෙන්නන්නේ ගිය සතියේ හරි. අපි අද කරන්න යන කෝඩ් එක මේ තියෙන්නේ. අද පොඩි කෝඩ් එකක් තියෙන්නේ. හැබැයි JavaScript CSS HTML කෝඩ් එකක් වෙනම තියෙනවා. ඔයගලන්ට මතක ඇති ගිය සතියේ කෝඩ් එකට මම යන්න. ඊට කලින් මම කියන්නම් ඔයගලන් කොහොමද බෝඩ් එක දාගන්නේ. ඉස්සෙල්ලාම ඔයගලන්ට Node MCU එක හම්බුනාට පස්සේ ඕගොල්ලන් මෙන්න මේක දාගන්න මේ URL එක මේක ඕනනම් සර්ච් කරන්න Google එකේ නැත්තම් group එකේ chat එකේ තියෙනවා මම අදත් දාන්නම්. ඕගොල්ලන්ගේ එක star message එකක් හැටියට දාගන්න මෙන්න මේ URL එක මෙතන දාලා okay කරන්න. okay කරාට පස්සේ ඕගොල්ලන්ගේ board එක මෙන්න මෙතන පෙන්නනවා. නැත්තම් ඕගොල්ලන්ගේ board එක මෙතන පෙන්නන්නේ නැහැ. ESP10 මෙන්න මේක තමයි ඕගොල්ලන්ගේ board එක. නැත්තම් ඕගොල්ලන්ට මෙන්න මේ ටික තමයි පෙන්නන්නේ. මේ බෝඩ් ටික රෙෆර් කරන්න එතනින් ප්‍රෙෆරන්සස් වලින් තමයි. ඊට පස්සේ මගේ බෝඩ් එක දැන් මෙතන පෙන්නනවා. ඉතින් මතක් කරන්න ඕනේ බෝඩ් එක පිටිපස්සේ තියෙනවා CP21.2 කියන ඩ්‍රයිවර් එක. සමහර කට්ටියට ඒ ඩ්‍රයිවර් එක දාන්න ඕනේ. සමහරලාට ඔයගොල්ලන් ඩ්‍රයිවර් එක දාන්න ඕනේ වෙන්නේ නැහැ. ඒත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඩ්‍රයිවර් එක දාගෙන CP21.2 Node MCU එක පිටිපස්සේ ගහලා තියෙන ඩ්‍රයිවර් එක. ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් දෙයක් කරගන්න පුළුවන් විදිහට ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා ඔයගොල්ලන් මේ Arduino ට අලුත් කට්ටිය නෙමෙයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම කතා කළේ ගිය සති කෝඩ් එක මම යන්නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරගන්න පෙන්නන්න මම හිතන්නේ රීසන් වල ඇති මම හිතනවා කෝඩ් ටූල් මම හිතන්නේ හරි ඔයගොල්ලන්ට දැන් මම කෝඩ් එක පෙර මේක තමයි අද ආපු වර්ක්ෂොප් එක කට්ටියට බලාගෙන මේක තමයි ගිය සති තිබුණු කෝඩ් එක ඔයගොල්ලන්ට මතක නම් මේ ගිය සති කෝඩ් එකේ අපි කළේ මෙන්න මේ ටික HTML සහ CSS පල්ලෙහින් තියෙනවා HTML part එක CSS part එක පල්ලෙහා තියෙනවා අපි මේකෙන් කළේ ඇත්තටම වෙබ් page එකක් Node MCU කරා host කරගත්ත එක. ඒ කියන්නේ මෙයා connect කරගත් මේ වෙබ් page එක සම්පූර්ණයෙන්ම host උනේ මේකේ. පිටින් කොහෙන්වත් නෙමෙයි ඔක්කොම host උනේ මෙන්න මෙතන. ඉතින් ගිය සති code එකක් අමාරු එක මටත් තේරුණා. sorry මම හිතන්නේ code එක පේන්නේ. හරි මේක code එක මම හිතන්නේ පේනවා ඇත්තට. හරි මේ කෝඩ් එක ඔයගලන්ට පස්සට ගියොත් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ HTML part එක. ඒ වගේම තමයි පල්ලෙහා තමයි අපි logics ටික ලියුවේ. ඉතින් මේක ටිකක් අමාරුයි කියලා මට හිතුණා. ඔයගලන්ට දැනට තේරුම් ගන්න හින්දා මට හිතුණා මේ ඔයගලන්ට ටිකක් අමාරුයි කියලා මට හිතුණා මේක ටිකක් තේරුම් ගන්න. ඉතින් මං හිතුවා අද Firebase ගැන කරන්න ටිකක් easy code එකකින් මොකද සමහර කට්ටිය දැන් computing කට්ටියට මේ code එක තේරෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ engineering කට්ටියට මේ code එක තේරෙන්නේ නැතුව ඒක. ඉතින් අද අපි කතා කරමු මේ මුකුත් නැහැ පොඩි code එකක් තියෙන. ඉතින් අද අපේ code එකට. ඉතින් මම හිතන්නේ අද workshop එකත් ටික දිග නැහැ. මම හිතන්නේ workshop එකේ ඉන්න අනිවාර්යයෙන්ම මොකද workshop එක දිග නැහැ. මොකද අද ටිකක් ලේසි ගිය සතියට වඩා මොකද ගිය සතියේ හිටපු හින්දා ඔයගලන්ට දෙයක් පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. මම දැන් පෙන්නන අද කෝඩ් එක. මේ තියෙන අද අපි ගහන්න යන කෝඩ් එක. ඉතින් මොනා කරන්නත් කලින් අපි දැන් ගිය සතියේ අපු කට්ටිය දන්නවා අපි මේ ESP8266 කියන ලයිබ්‍රරි එක GitHub එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයගලන් දන්නවා කොහොමද ලයිබ්‍රරි එක ඩවුන්ලෝඩ් කරලා දාන්න කියලා දැන් තමයි include library ගිහලා ඔයගලන් ඩවුන්ලෝඩ් කරන zip file එක මෙතනින් දාගන්න. ඉතින් මම කිව්වා ESP8266 wifi.h කියන ලයිබ්‍රරි එක සර්ච් කරන්න. අද workshop එකට අලුතින් එන කට්ටියත් මතක තියාගන්න මෙන්න මේ library එක ඔයගලන් GitHub එකෙන් ඩවුන්ලෝඩ් කරලා දාන්න. ඒ වගේ තමයි අද අලුතින් එන්නේ මෙන්න මේ Firebase Arduino.h කියන library එක. ඒක ඕගොල්ලන් ඒකත් ඕගොල්ලන්ට Google search කරන්න
GitHub එකෙන් download කරගන්න පුළුවන්. ඒ link දාන්න. ඒක download කරලා සාමාන්‍ය විදියට මෙන්න මෙතනින් include library කියලා manage library zip add zip file කියලා. හරි. ඊට පස්සේ කොහොමද මේ firebase.arduino file එක අපි දාගන්නේ? මෙන්න මෙතනින් ගිහිල්ලා code එක මුකුත් ගන්න ඕනේ. අපි මෙතනින් ගිහිල්ලා include library ගිහිල්ලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහැ arduino.h මම හිතන්නේ ඔයගලන්ට පේනවා. ඔයගලන්ට ගිහින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා arduino.h මම ඉතින් පහුණා. හරි මට ඒක හොයාගන්න බෑ. මෙන්න මේක ටයිප් කරන්න firebase arduino නේ. firebase arduino කියන එක මෙතන ඇති. ඒක දාගන්න. මට ඒක හොයාගන්න බෑ. කමන්නේ. ඔයගොල්ලන් මෙන්න මේක ටයිප් කරන්න. මේක තමයි අපිට ඕනේ ලයිබ්‍රරි එක මේ වැඩේ. හරි. දැන් අපි Firebase එකට යන් මොකද්ද මේ Firebase කතන්දරේ ගිය සතිය අපි කතා කරා ඉස්සෙල්ලාම ඩිෆයින් කරගත්ත SSID එක password එක. ඒ වගේම තමයි මේ මොකද්ද මගේ ෆෝන් එකේ hotspot එක. මොකද මම මගේ SLT fiber line එකට මම කනෙක්ට් වෙන්නේ මගේ ෆෝන් එකට තමයි මම දාන් ඉන්නේ මගේ hotspot එක. ඉතින් LAN network එකක් ඇතුළේ හොඳට මතක තියාගන්න ඔයාගේ laptop එකේ access කරනවා නම් laptop එකත් connect වෙලා ඉන්න ඕනේ මේ මහිල්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ hotspot එකටම තමයි fiber line එකට එකක් connect වෙලා hotspot එකට ඕගොල්ලන්ගේ මේ nodems එක connect කරොත් G-සතිය workshop එක කරපු හැටියට ඕගොල්ලන්ට LAN network එක ඇතුළේ connect වෙන්න බෑ. හැබැයි අද අපි කරන එක ඇතුළේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි Firebase හරහා තමයි ඔක්කොම කරන්නේ. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඉතින් අපි ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා. අපි යන් මේ මොකද්ද මේ Firebase කතන්දරේ? අපි මම පෙන්නන්නම් Firebase කතන්දරේ මොකක්ද කියලා. මම මගේ ස්ක්‍රීන් එක හරි ෂෙයා කරමු ඔයාලට පේනදී. ඉතින් මම මෙතන පේනනේ. හරි. පොඩ්ඩක් ඉන්න පොඩි ප්‍රශ්නයක්. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම මෙතන net එකේ මම search කරනවා Firebase. හරි. ඔයගොල්ලෝ ගිහලා Firebase එකට යන්න පුළුවන්. මේ තියෙන Firebase. ඇත්තටම කම්පියුටින් කට්ටිය දන්නද Firebase කියන්නේ මොකක්ද කියලා? ඉතින් ඔයගොල්ලන් ඉස්සෙල්ලාම මෙතන ඔයගොල්ලන්ගේ account එක දාගන්න. මෙතන මගේ account එක මම දාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් use කරලා තියෙන projects මෙතන තියෙන මම එක වෙලාවට use කරපු projects මෙතන බලා ගන්න පුළුවන්. මොකද්ද මම පාවිච්චි කරපු purpose එක මෙතන ගත්තොත් මම Android app එකකට තමයි use කරලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන අලුතෙන් කොහොමද එකක් හදාගන්න කියලා ඉතකන් මේ තියෙන්නේ මම මේ workshop එකටම හදාගත්ත project එක. ඕගොල්ලන් project එකක් හදාගන්න මෙතන add ගිහිල්ලා මෙතන project name දෙන්න. මේ normal procedure එකක් තියෙන ඕගොල්ලන්ට මම හිතන්නේ මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මට කරගන්න බෑ. මොකද මම ඔක්කොම project limit එකක් තියෙනවා. ඉතින් ඒක කරගන්න නම් මේ මම මගේ පරණ project delete කරන්න ඕනේ. ඉතින් එහෙනම් මට කියන්න අමාරුයි. මොකද දැන්ටමත් ongoing projects තියෙනවා. ඒවල ඒ projects පාවිච්චි කරන ඉතින් මම පොඩ්ඩක් බලලා තමයි delete කරන්න ඕනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම මේ project එකට හදාගත්ත මේ RIC IoT කියන project එකට මම යනවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේකක් ඇත්තටම මොකද්ද මේක තමයි අපේ server එක. නැත්තම් back end as a server use කරන අපේ Firebase console එක. ඉතින් ඔයගොල්ලන් දන්නවා Firebase console එකක් කියන්නේ ඔයගොල්ලන්ගේ data directly කියන්නේ මොකක් හරි ඔයගොල්ලන් application එකක් හදනවා නම් එයාගේ back end එකට මොකක් හරි server එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ Firebase කියන්නේ Google එකෙන් දීලා තියෙන service එකක්. ඔයගොල්ලන් ඕන බලන්න. Firebase එක use කරන්න පුළුවන් mobile application වල back end හැටියට. එහෙම නැත්නම් IoT projects වල back end හැටියට මේක තියෙනවා. එයා පාවිච්චි කරන සාමාන්‍යයෙන් දේවල්. ඉතින් මේක තමයි Firebase console එක. ඔයගොල්ලන්ට මම පෙන්නනවා මේකේ තියෙන දේවල්. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි authentication. මේක නම් ඔයගොල්ලන්ට ඕන වෙන්නේ නැහැ. මේ mobile application develop කරද්දී නම් මේක ඕන වෙයි. මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ mobile application එක authentication methods වලදී
ඉතින් මෙතන තියෙනවා රියල් ටයිම් ඩේටාබේස් කියන එක. මේක තමයි අද අපි පාවිච්චි කරන්නේ මේ අපි ප්‍රොජෙක්ට් එකට. එහෙම නැත්නම් ඔයගලන්ට තේරෙයි. ඒ කියන්නේ ඔයගොල්ලන් Node.mc එකකින් එන data එක මෙතනට එන්නේ. ඊට පස්සේ ඒ data එක මෙතනින් refer කරනවා අපි හදන මොකක් හරි web application එකක් වෙන්න පුළුවන්, mobile application එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේ ඉතින් මෙන්න මේක තමයි අපි රෙෆර් කරන්නේ. මේක රෙෆර් කරලා මේකේ data අපි පන්න ගන්නවා අපේ web application එකකට mobile application එකකට මේ data තමයි අපි පටලන්නේ. ඉතින් මම කතා කරන්නේ අද real time database එකේ මෙන්න මේ වගේ nodes හදලා මේ data කොහොමද රෙෆර් කරන්නේ කියලා. විශේෂ මතක තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ data කොහොමද අපේ Node.mc එකට එහෙම. එහෙම නැත්තම් ඔයගොල්ලන් බලන්න මෙතන මෙතන බිංදුව 1 කියලා තියෙනවා. මේ logic එක මම පාවිච්චි කරොත් මෙතන බිංදුව තියෙද්දි LED එකක් එහෙම නැත්තම් මෙතන මොකක් හරි node එකක් මම දාගන්නවා මොකක් හරි sense එක value එක. එතකොට මේ node එකේ value එක 0 එහෙම නැත්නම් 1 කියලා ගත්තොත් මම කිව්වොත් 0 මෙයා 0 වෙද්දි LED එක off state එකේ තියන එහෙම නැත්නම් 1 තියෙද්දි on එකේ state එකේ තියන. ඉතින් ඒ වගේ state එකක් අපිට use කරන්න පුළුවන් ඇත්තටම මේ වගේ අවස්ථාවකදී. ඉතින් එහෙම නැත්නම් sensor එක මොකක් හරි sensor value එක. sensor value එක Node.mc එකකින් මෙතනට එනවා. මේ value එක කොහොම හරි අපි පාවිච්චි කරන mobile application එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන web application එක වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඒතන්ට data එවන්න. ඇත්තට මේක අර මැද තැන. ඕගොල්ලන්ට හොඳට කිව්වොත් මේක ඇත්තට මැද තැන. මොකද අපි IoT technology පාවිච්චි කරද්දී මොකක් හරි සරයක් use කරනවා. ඉතින් මේක තමයි අපි normally ගොඩක් අඩුවට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මට්ටමේ ඕගොල්ලන්ගේ mini project එක කරන්න පුළුවන්, final year project එකක් කරන්න පුළුවන්. සමහරවිට ඕගොල්ලන්ට මෙන්න මේ real මෙන්න Firebase console එක use කරන්න පුළුවන්. ඕගොල්ලන් ගහන web application එක පුළුවන්, mobile application එකේ back end එක හැටියට. මොකද ලේසි. මොකද Node.mc එකකින් data මෙතනට එනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන data ටික refer කරන nodes තියෙන්නේ මෙතන. මෙතන තමයි logics තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඉතින් අපි යමු වැඩි කතා බහක් නැතුව අපි Arduino code එකට ආයේ. ඉතින් normal විදිහට මම මගේ Arduino board එක දැන් connect කරන් ඉන්නේ. ඊට පස්සේ මම කරන්නේ මම screen එක ආයෙ දෙන්නම් මගේ code එකට. code 1 මම හිතන්නේ. හරි. code 1 ඔව් හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Firebase host කියලා නමක්. ඒ වගේම තමයි Firebase auth කියලා. හරි. මෙන්න මේක තමයි authentication කියන එක. ඒ වගේම තමයි මේක ඕගොල්ලන්ගේ project එකට unique. දැන් මේක මට හම්බෙච්ච මේවා දෙක. ඕගොල්ලන්ට මේක use කරන්න බෑ. මොකද මගේ project එකට ආපු links දෙකක්. ඒ හින්දා මේක ඕගොල්ලන් ගැහුවොත් හරියන්නේ නැහැ. ඉතින් ඒකට ඕගොල්ලන් Firebase project එකක් හදාගන්න මේ වගේ කලින් මම හැදුවා. මම හදාගෙන තියෙනවා වගේ ඕගොල්ලන්ගේ හදාගෙන බලන්න මම මෙයාගේ මෙන්න Firebase host කියන එක ගන්න මෙන්න මෙතනින් මෙන්න මේ link එක copy කරගන්න මේ // එක අමතක කරලා මෙන්න මේ set එක copy කරගන්න Firebase host කියන තැනට ඊට පස්සේ ඒ වගේම තමයි project settings වලට යන්න ඊට පස්සේ ඔයගලන්ට බලන්න ඇති service accounts ඔයගලන් project settings වලට යන්න ඒකේ general එකට යන්න service accounts එකට යන්න service accounts වල database secrets කියලා එකක් ඇති ඒකට ගිහින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර hot key එක මේ තියෙන key එක secret key එක මේ තියෙන key එක මෙන්න මේ key එක copy කරගන්න ඕගොල්ලෝ මතක තියාගන්න මේ key එක අනිවාර්යෙන් copy කරගන්න මෙතන ඔයගලන්ට copy කරගන්න facility දීලා තියෙනවා මෙතන copy කියන එක දෙන්නවා මම දෙන්නන්නේ නැහැ මම හිතන ස්ක්‍රීන් එක පේනවනේ ඔව් මගේ මෙතන පෙන්නන්නේ නැහැ මම හිතන මගේ මේ අනිත් මෙතන copy කරගන්න පුළුවන් keyboard එක copy කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක paste කරගන්න මම කලින් තැනට හරි මම හිතන්නේ ඒක දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනට ඔයගොල්ලෝ ඒ key එක print කරගන්න ඉතින් ගිය සතියේ වගේ මම LED දෙකක් දාගෙන තියෙනවා D1 D2 ඒ කියන්නේ මගේ D1 D2 කියන pins වලට මම දාගෙන තියෙනවා LED දෙකක් ඉතින් ඒකත් ලේසි වැඩි මම අත කරන්න යන්නේ LED දෙකක් on off කරන එක. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න මම හැමදාම LED on off කරන්නේ off කරන්නේ නෙමෙයි. ඕගොල්ලන්ට මේ concept එක තව use කරන්න පුළුවන් එක එක projects වලට. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ LED එකක් නෙමෙයි මේක හිතන්න LED එක relay එකක් කියලා.
ඔයගලන්ට පුළුවන් එතකොට high voltage application එකකින් ගෙදර light එකක් off කරන්න relay එකකට connect කරගත්තොත් light එක off කරගන්න පුළුවන්. ඉතින් මම LED එක on off කරලා ඔයගලන්ට මේ concept එක තමයි හඳුන්වලා දෙන්නේ. මොකද workshop එක පැයයි කරන්නේ. ඉතින් ඒ හේතු හින්දා. ඉතින් ගිය සතිය ආපු කට්ටියට මතක ඇති මෙන්න මේ case එක. අපි ඉස්සෙල්ලාම serial නිකන් මම begin කරගත්තා. ඊට අමතරව Wi-Fi begin කරගන්නවා මේ වගේ. එතකොට මගේ Wi-Fi password එකයි SSID password එක දීලා මෙතන මම print කරන් තියෙනවා. Wi-Fi එකට connect වෙන්න while loop එකක්. ඒ වගේම තමයි මෙතන මම connect වුණාට පස්සේ local IP එක print කරගෙන දාන්න තියෙන. ඒ වගේම තමයි Fire අද අලුතෙන් ආවේ මෙන්න මේ කෑල්ල. Firebase කරගන්න Firebase begin කරගන්න. ඒකේ parameters දෙක හැටියට pass කරලා තියෙන්නේ මේ Firebase host. මෙන්න මේකයි pass කරන් තියෙන්නේ. ඒතකොට ඕගොල්ලන්ගේ automatically ඕගොල්ලන් හදන Firebase project එකට node MCU එක connect වෙනවා. හරි ඊට පස්සේ pin mode එකේ මම setup කරන් තියෙනවා මගේ LED දෙක. හරි ඊට පස්සේ මගේ loop එකට මම යනවා. මේ loop එකේ මම මෙන්න මේ ටික මම දැනට කමෙන්ට් කරගන්නම්. මොකද මේ ටික ඔයගලන්ට වැඩක් වෙන්නේ නැහැ දැනට. මම දැනට මෙන්න මේක මම පොඩ්ඩක් කමෙන්ට් කරා. ඇයි මෙන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා ඔයගලන්ට පෙන්නන්න. ඒ හින්දා මම මේ ඔක්කොම කරගත්තා. මම දැන් මගේ hotspot on කරගන්නවා. මම hotspot on කරගන්නවා. දැන් මම මේක මගේ node MC board එකට මම දැන් මගේ node MC board එකට මම දැන් ඉය වෙලාද මම හිතන්නේ මගේ webcam එක පොඩ්ඩක් ඉවරලා තියෙනවා. මම පොඩ්ඩකින් මගේ දැන් කෝඩ් එක අප්ලෝඩ් වෙමින් පවතින්නේ. මගේ ස්ක්‍රීන් එකත් මම ෂෙයා කරනවා. මම හිතන්නේ මගේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ආයේ මේක රීකනෙක්ට් කරගන්නම්. sorry. පොඩ්ඩකින් මම මගේ Android cam එක ගන්න මම පෙන්නනවා දැන්. මොකද මගේ මේ network එක පොඩ්ඩක් වෙනස් වුණා. හරි. මේ මොකක්ද වෙනවා? මගේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා IP එක හරි නෑ ලැප් එකේ පෝට් මදි පෝට් කියනවා මම හිතන්නේ මගේ පොඩි අවුලක් තියෙනවා දැන් මොකක්ද කේස් එක ලැප් එක මම ආයේ මගේ හොට්ස්පොට් එකටම කනෙක්ට් කරලා මම LAN network එකකින් මම මේක දෙන්නම් එතකොට තමයි හරි කරන්න දෙයක් නැහැ මොකද ඒ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරනවා sorry හරි මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම ආයේ මගේ ස්ක්‍රීන් එක මම ඕගොල්ලන්ට දැන්
ෂෙයා කරන්න. හරි. මම හිතනවා ඔයගලට දැන් නෝඩ් එක පේනවා. හරි. මම දැන් මගේ කෝඩ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. නෝඩ් එක ඔයගලන් පේනවා ඇති ලයිට් එක පත් වෙනවා. මම දැන් ආයෙ ගිහිල්ලා මගේ පෙන්නන්නම් මගේ කෝඩ් එක කෝඩ් 1 හරි. දැන් මම කිව්වා මම මේ කෝඩ් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් බලමු අපි ගිහිල්ලා සීරියල් මොනිටර් එකට මොකද්ද වෙන්නේ කියලා බෑන්ඩ් රේට් එක 9600 මම දානවා. හරි. ඔයගලන්ට පේනවා ඉතින් බිංදු දෙකක් print එනවා. මොකද්ද මේ බිංදු දෙක? අපි ගත්තොත් හරි sorry මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේ සීරියල් පෝට් එකේ. හරි. ඔයගලන්ට පෝට් එක පේනවා දැන්. ඔයගලන්ට මේ පෝට් එකේ 0000 තමයි දැන් print එන්නේ. ඒකට හේතුව තමයි මම කිව්වා අර මම පෙන්නුවේ LED1 LED2 කියන එකේ දැන් 0 ස්ටේට් දෙයක් තමයි පෙන්වන්නේ අපි. මෙහෙම මෙයන් ආයේ මම කෝඩ් එක පෙන්වන්නම් ආයේ උලලා ගන්න. හරි දැන් මම කෝඩ් එක පෙන්වන්නේ. කෝඩ් එකේ මෙන්න මේ දෙක තමයි පෙන්වන්නේ. කියන්නේ LED1 LED2 හරි. LED1 LED2 ස්ටේට් කියන මෙන්න මේ දෙක හරි. මේ දෙන firebase.guessIn කියන value එක කියන්නේ මෙන්න මේ node එකේ මේ LED1 කියන value එක refer කරගෙන තියෙනවා firebase එකේ. මෙන්න LED1 හරියටම වචන බලාගෙන LED-1 LED- මම ගිහිල්ලා මම දැන් ආයෙ ෂෙයා කරන්නම් මගේ firebase console එක. firebase console එක ෂෙයා කරත් ඔයගලන්ට පේනවා ඇති real time database එක. real time database එකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන හරි මේ තියෙන LED1 LED2 හරි ඉතින් මෙතන බිංදු දෙක තමයි ඔය print වෙන්නේ මම මෙතන දැන් value එක කරනවා ඒ වගේම තමයි මෙතන බිංදුවම තියලා මම enter ගහනවා හරි දැන් මොකද්ද වෙන්නේ අපි ගිහලා ආයෙ බලමු අපේ NodeMC code එකේ GL monitor එක හරි ආයෙ connection හරි connect වෙලා තියෙනවා හරි දැන් බලන්න 1 එන්නේ අරක 0 ඒ කියන්නේ මතකනේ LED1 එකේ state එක 1 LED2 එකේ state එක 0 හරි ඉතින් ඔයගලන්ට පේනවා ඒ හින්දා ඒකේ state එක 0 ඉතින් මම දැන් මේක මම කරගන්නේ මගේ Arduino එක දැන් අනිවාර්යෙන්ම මගේ දැන් මේකේ state එක 1 ඒ හින්දා ඉතින් මම මුකුත් කෝඩ් එක ලියලා නැහැ මේක හින්දා LED එක on off වෙන්න මෙන්න මේ පල්ලෙහා ලියලා තියෙන state එක අනුව LED එක on off වෙන්න තමයි ලියලා තියෙන්නේ මේ connection unstable එකක් වෙනවා මෙන්න ඒ හින්දා තමයි මේක සැරෙන් සැරේ loss වෙන්නේ මොකද මම දැන් මගේ fiber line එකෙන් අයින් වෙලා මගේ phone එකට connect වෙලා ඉන්නේ මොකද මම Android cam එක LAN network එකකින් තමයි දීලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩ්ඩක් connection එක unstable ඉඳලා මෙයා reset වෙනවා ඒක ගණන් ගන්න එපා ඉතින් දැන් මම මෙතන logic එකක් ලියනවා මේ logic එක අනුව LED එක on off වෙන්න කියලා මේ තියෙන logic එක ඕගොල්ලන් Arduino දන්නවා ඕගොල්ලන්ගේ Arduino එක ඔයගොල්ලන්ට Arduino පුළුවන් කියලා මම දන්නවා මේ ඔයගොල්ලන්ට මම ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් බලා ගන්න මම ඉක්මනට වර්ක්ෂොප් ඉවර කරමු හරි ඔයගොල්ලන්ට පේනවා ඇති LED on වලට මම ලියලා තියෙනවා ලේසි විදිහට මේක තේරුම් ගන්න පුළුවන් LED1 state එක 1 නම් LED එක on කරන්න එහෙම නැත්නම් off කරන්න LED2 state එක 1 නම් මම කියනවා LED2 high එහෙම නැත්නම් 2 low මේ ෆන්ක්ෂන් එක බක් ලේසි ඉතින් මේ කෝඩ් එක මම ආපහු මගේ NodeMC එකට ගහ ගන්නවා මම ආයි මේ කෝඩ් එක මම NodeMC එකට මම දා ගන්නවා හරි very easy මම ආයි මගේ NodeMC එක පෙන්නනවා හරි ඔයාලට පේනවා ඇති මගේ NodeMC එක ground එකක් ගහගෙන තියෙනවා මම LED දෙකක් D1 D2 ට මම දාන් තියෙනවා මට මතක හිටියට මම D1 D2 තමයි දාගෙන තිබ්බේ අපි තව ටිකක් වෙලා යමු මම හිතන්නේ තාම අප්ලෝඩින් කෝඩ් එක තාම කෝඩ් එක අප්ලෝඩ් වෙනවා මගේ ස්ක්‍රීන් එක උඩට පේන්නේ හරි හරි දැන් අප්ලෝඩ් වෙන ගාම තියෙන කෝඩ් එක ඉතින් මතක තියාගන්න මේක උඟක් ලේසි ඒ කියන්නේ දැන් අපි යන්නේ Firebase console එකේ ඉඳන් LED දෙක on off කරන්න හරි ඔයගලන්ට තේරෙනවා ඉතින් මොකද්ද මම මේ කලේ කියලා ඒ කියන්නේ Firebase console එකේ ඉඳන් තමයි මම මේක on off කරේ ඒ කියන්නේ Firebase console එකේ ඕගොල්ලන්ට මතක තියාගන්න මේක ඕගොල්ලන්ට පුළුවන් console එකේ node එකකට ඕගොල්ලන්ට මොකක් හරි value එකක් set කරගන්න පුළුවන්. එහෙම analog value එකක් set කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ code එක දැන් upload වෙලා ඉවරයි. ඉතින් මම බලන්නම් මගේ දැන් state එක මොකක්ද කියලා. හරි. LED එක දැන් on වුණා. ඒ කියන්නේ LED 1 එක on වුණා. එහෙම තමයි අනිත් එක දැන් off වෙලා තියෙන්නේ. හරි. දැන් මම එහෙමම ගිහලා Firebase console එකට මම යන්න මගේ මම Firebase console එක මම open කරන් තියෙන්නේ මම දැන් LED 2 කියන එක එක්කෙනාගේ 0 කියන logic එකට ආවෙ මම 1 දාලා මම LED 1 කියන එකගේ state එක මම 0 කරනවා හරි
දැන් බලන්න ඔයගලන්ට කහ පාට එක ඔන් වෙලා තියෙන්න ඕනේ රතු පාට එක ඔෆ් වෙලා තියෙන්න ඕනේ මම හිමම ආයෙ මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ඔයගලන්ගේ Firebase console එකට හරි දැන් බලන්න Firebase console එකේ හැටියට දැක්කනේ මට මොකද දෙකම එකපාරට ෂෙයා කරන්න බෑ එකයි කරන්න පුළුවන් එකපාරකට දැන් මම මේකේ ස්ටේට් එක මම ආයෙ වන් කරනවා ඒ වගේම තමයි වන් ගහලා මම එන්ටර් ගහනවා ඒ වගේම තමයි මේක ආයෙ මෙයාත් ආයෙ වන් ගහලා එන්ටර් කරනවා දැන් LED දෙකම ඔන් වෙලා තියෙනවා මම ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ නොට්ස් එකට හරි ඔයගලන්ට පේනවා දැන් LED දෙකම ඔන් හරි රතු පාට එකයි කහ පාට එකයි දෙකම ඔන් වෙලා තියෙන මම දැන් LED දෙකම ඕෆ් කරන්න යන්නේ ලයිට් ඔන් ඔෆ් කරන වැඩි නේ හදා ගන්න තියෙන්නේ ඉතින් මේක පොඩ්ඩක් තේරෙන්න තමයි මම කළා හරි දැන් මෙතන LED 1 2 කියන එක කියනවා මම 0 ඒ වගේ තමයි මෙතනත් sorry මම මේක 0 කරලා එන්ටර් ගහනවා ඒක තමයි මේක 0 ගහලා මම එන්ටර් ගහනවා එතකොට ඔයගලන්ට පේනවා LED දෙකම දැන් ඕෆ් වෙන්න ඕනේ මම හිතන්නේ දැන් මම ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අංගාලා හරි ඔයගලන්ට පේනවා ඇති දැන් මේ දෙකම මම හිතන්නේ මගේ අතින් එකක් ඕෆ් වුනේ නැහැ හරි දෙකම ඕෆ් වෙන්න ඕනේ මගේ ස්ටේට් එක නම් තියෙන්නේ හරි නෑ ස්ටේට් එක තාම තියෙන්නේ ඔන් එකේ මම හිතන්නේ 2 එකට තාම ලොජික් එක වැදුන්නේ නැහැ 0 ඔයාගේ 1 ස්ටේට් එක තියෙන්නේ මට ඒක පේනවා හරි මම එයාත් 0 කරා දැන් එයාත් ඕෆ් වෙනවා හරි දැන් ඕෆ් වුණා දැන් Firebase එකේ ලොජික් එක දෙන්නම 0 වෙලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් මම පින්නපු තැන ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මෙතන ඔයගලන්ට පුළුවන් දැන් මම මෙතන කරේ Firebase එකට මොකක් හරි නෝඩ් එකක් දාගන්න හැටි මම කියලා දෙන්න මෙන්න මෙතන තමයි නෝඩ් එක දාගන්නේ මෙතන ඔයගලන්ට කැමති නමක් දාගන්න දැන් LED 3 එකක් දාගන්න නම් ඔයගලන්ට මෙතන දාගන්න පුළුවන් LED 3 එහෙම නැත්නම් LED-3 කියලා මම දාගන්නම්කෝ මම value එක initially දෙන්නේ 0 ගහලා ඔයගලන් ඇඩ් කරගන්න නෝඩ් එකක් දැන් LED 3 කියලා නෝඩ් එකක් ඇඩ් වුණා ඊට පස්සේ අර විදියටම ඔයගොල්ලන් Arduino code එක වෙනස් කරගන්න. දැන් මම LED 4කටම කරලා පෙන්නන්න ඕනේ නෑ ඔයගොල්ලන්ට. ඒ code එකම තමයි logics වැඩි වෙලා. ඔයගොල්ලන් Node MCU එක ආපු ගාම මේ projects අනිවාර්යයෙන්ම කරලා Firebase වලින් LED on off කරලා බලන්න. පස්සේ අපි කතා කරන ඔයගොල්ලන්ට project එකක්. ඒ project එකේ PCB එක මම අද පෙන්නන්නම්. මේ PCB එකත් අපි solder කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. බය වෙන්න එපා. ප්‍රශ්න කරගන්න එපා. ඉතින් Q වගේම ඔච්චර. ඉතින් අද workshop එකට ඔච්චර නෙමෙයි කරන්නේ තව කෑල්ලක් තියෙනවා. මේකේ second session එකේ කියන්නේ අදත් workshop එක තමයි ඉවරනේ. මේක මම හිතන්නේ මේ දක්වා තේරෙන්න ඇති. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් chat එකේ පොඩ්ඩක් කියන්න. මොකද මම දැන් ඊළඟ part එකට යන්න හදන්නේ. මම දැන් මගේ chat එක check කරනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් මට කියන්න. මොනවද ඔයගොල්ලන්ට මේ code එකේ මේ දක්වා තේරුනේ නැත්තේ කියලා. මොකද මම chat එක දැන් බලාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් පොඩ්ඩක් අහන්න. voice එකෙන් අහන්න chat එකේ දාන්න ඕනේ. මම හිතන්නේ මේ දක්වා හැමෝටම තේරුණාද? ප්‍රශ්න තියෙනවද කාට හරි? ප්‍රශ්න කරගන්න බහන්න ලැජ්ජ වෙන්න එපා. මොකද අපි කේඩුවේ කට්ටියම තමයි ඉන්නේ. මම හිතන්නේ තේරිලා ඇති හැමෝටම. ඒ ප්‍රශ්න තියෙනවනම් ප්‍රශ්න නැහැ අහන්න ඕන වෙලාවට. හරි. හරි මම දැන් ඒ ටික ඔයගලන්ට කියලා දුන්නා. හරි. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ Firebase එක අපි use කළොත් මොකක් හරි third party application එකක් use කරලා මේ data ටික ලස්සනට පෙන්න ගන්න. එහෙම නැත්නම් මේ දැන් ඔයගොල්ලන් client කෙනෙක්ට දෙන්නේ මේක නෙමෙයිනේ. ඔයගොල්ලන් ගිහලා Firebase දෙන්නේ නැහැ නේ OBM 1 2 කියලා. මේ light එක on කරන්න. ඔයගොල්ලන් අනිවාර්යෙන්ම ඒක දාලා දෙනවා. high low වලින් මොකද කරන්නේ? හරි මම හිතන්නේ යට තේරලා නැති වෙයි ඉතින්. හරි high low වලින් පුත් කරනවා කියන්නේ මෙහෙමයි. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති high low මොනවද මේ high low? මම හිතන්නේ workshop එක දිගටම එකතු වෙච්ච කට්ටිය දන්නවා මොකද මේ high වලින් මොකද වෙන්නේ කියලා. මේ digital right LED 1 high. ඒ කියන්නේ LED 1 high කරගන්න. එහෙම නැත්නම් LED 2 low LED 1 low කරන්න. ඒ කියන්නේ high කියන්නේ on කරන්න. low කියන්නේ off කරන්න. ඕගොල්ලන් Arduino වල පොඩ්ඩක් ඉගෙන ගන්න මම හිතන්නේ සමහරට එයා දන්නේ නැතුව ඔයා පොඩ්ඩක් බලන්න ඒක high low මම හිතන්නේ මේ ප්‍රශ්නේ තමයි අහන්න ඇත්තේ යා මේ high low ද ඇහුවේ
මම හිතන්නේ අහන්න ඇත්ත මේ high low ගැන මේ කියන්නේ digital right LED1 high කරන්න LED1 කියන්නේ මේ D1 ඒකෙන් තමයි මම LED එක on off කරේ ඉතින් Arduino වල ඉතින් මේක උගක් සිම්පල් වැඩක් ඒක මම මේ කෝඩ් එක පැහැදිලි කරේ නැත්තේ ඔයගලන්ට මොකද ඔයගොල්ලෝ මේ workshop එක දිගට මේක තුලා හිටපු හින්දා සහ අපි ඔයගලන්ට workshop මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙන නිසා මම ඒක කිව්වේ නැත්තේ හරි ඉතින් මම කලින් කතා කරගෙන හිටියේ මං කලින් කතා කරේ මේ මොකක් හරි හරි ඉතින් මම workshop එක දැන් වෙලාව 8:55යි 8යි කාලා වගේ විදිහට workshop එක ඉවර කරන්න try කරනවා මම හිතන ආයේ message එකක් දාලා තියෙනවා ගෙදර switch light bulb එකට fix කරන්න පුළුවන්ද direct current firebase එකෙන් light on off කරන්න ඔව් පුළුවන් මම ඒකට දැන් ඔයගලන්ට මම ආයේ පෙන්නන පොඩි PCB කෑල්ලක් PCB කෑල්ලක PCB එකක් හරි මම මේක පොඩ්ඩක් අයින් කරා දැන් මෙහෙමයි දැන් ඔයගලන්ට තේරෙනවා ඇති LED එක on off කරන්නේ මේ 5 volt logic එකෙන්නේ ඒක දැන් මේ ප්‍රශ්න අපේ කෙනාට මම හිතන්නේ එයාට ප්‍රශ්නයක් ඇති අපි කොහොමද ගෙදර ලයිට් එකක් ෆෑන් එකක් ඕනම ඕෆ් කරන්නේ on off කරන්නේ ඔව් ඒකට මෙතඩ් එකක් තියෙනවා ඒකට මෙතඩ් එක තමයි මෙයාට රිලේ එකක් හයි කරනවා ඔයගලන්ට රිලේ ගැන අහලා ඇති රිලේ එකෙන් කරන්නේ මේ ලයිට් එකට දෙන සිග්නල් එකම රිලේ එකට දුන්නම රිලේ එක on off වෙනවා හරි ඒකට මම මගේ යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා පොඩි මිනි ප්‍රොජෙක්ට් එකක් එයා මිනි ප්‍රොජෙක්ට් එක කරපු ඒක අපේ බැච් එකේ කෙනෙක්ගේ එයාගේ මිනි ප්‍රොජෙක්ට් එකට කරපු PCB එකක් ඉල්ලගත්තා අයිතිකාරයාගේ නමක් පේනවා ඇති ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකෙන් කරලා තියෙන මේ තියෙන රිලේ හතරක් මේ ප්‍රොජෙක්ට් එක අපි අන්තිමට කරමු මේකේ PCB තියෙනවා තව හතරක් වැඩිපුර මේකෙන් ඇත්තටම කරලා තියෙන්නේ මේ තියෙන ට්‍රාන්සිස්ටර් ඔයගොල්ලන්ට මම zoom කරලා පෙන්නන්න මේකේ රෝල් තියෙන ට්‍රාන්සිස්ටර් ඉලෙක්ට්‍රොනික්ස් දන්න කට්ටිය දන්නවා ඇති ට්‍රාන්සිස්ටර් ලොජික් එකකින් බයස් එක කියන්නේ බේස් එක අපි දන්නවා ඔයගොල්ලන් බේස් එකට සිග්නල් එකක් ආවොත් අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එකක BC ජංක්ෂන් එක sorry CE ජංක්ෂන් එක ඔයගොල්ලන් දන්නවා මේ වැඩ කරනවා කියලා ඉතින් ට්‍රාන්සිස්ටර්ස් ගැන මම ගන්නන්න ඕනේ ඔයගොල්ලන් බේසික් දන්න හැමෝම මම ඉතින් කම්පියුටින් කට්ටියටත් කරලා තියෙන හින්දා මම ට්‍රාන්සිස්ටර් ලොජික් එක කතා කරන්නේ හැබැයි ඔයගොල්ලන්ට ලබන සති මේ PCB එක සම්බන්ධ ලබන සති වර්ක්ෂොප් එකගෙන පුළුවන් ඔයගොල්ලන්ට මේක මම සෝල්ඩර් කරලා පෙන්නනවා මේක සර්කිට් ඩයග්‍රෑම් එකක් අඳින්න හිටපන් කියලා දෙනවා ඉතින් මේකත් එහෙම එකක් දැන් ප්‍රශ්න අපේ කෙනාට බලන්න පුළුවන් අර වගේ ප්‍රශ්න අහන්න ඇත්තට මට ලේසි එතකොට වර්ක්ෂොප් එක කරන්න මම පෙන්නන්නම් මේ තියෙන්නේ පොඩි මොප්සෙට් දාපු පොඩි වෝල්ටේජ් කන්වර්ට් එකක් AC to DC කන්වර්ට් එකක් ඕගොල්ලන් මේවා පවර් ඉලෙක්ට්‍රොනික්ස් වල ඉගෙන මේක මොප්සෙට්ස් තියෙන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් දැක්කද ට්‍රාන්ස්ෆෝමර් ලොජික් කියන්නේ මෙතන යන්නේ මොප්සෙට් හින්දා මේක DC AC කන්වර්ටින් සර්කිට් එකක් මෙයාගෙන් පුළුවන් මෙයාට මේ දෙපැත්තට දෙන්නේ අපි AC ඒ කියන්නේ 230 ගෙදර ලයින් එක මෙතනින් 5 වෝල්ට් රෙගියුලේට් වෙලා Arduino එකේ sorry මෙතන Node MC එක ගහන්නේ අපි මම Node MC එක ගහන්න Node MC එක ගහනවා මෙතන Node MC එකේ පින් 4ක් මෙතනට ගිහිලා තියෙනවා මේ රිලේස් වලට ඉතින් ඔයගලන්ට තව ලේසි වෙන්න මම මේකට දැන් Node MC එක ගහ ගන්නවා මේ PCB එක මම ලබන සතියේ ඩයග්‍රෑම් දෙන්නම් ඔක්කොම මම දැන් මගේ Node MC එක මේක මෙහෙම ගහගත්තා ලයිට් එකක් ඇත්තටම මට on off කරලා පින්නන්නකොට මට අමතක වුණා මං ගාව දැන් වයරින් නැහැ ඒකත් ඕනනම් දැන් කරන්න පුළුවන් අපි කරමු අවුලක් නැහැ කරමු වෙලාවක් තියෙනවා දැනට මම දැන් මේක sorry මම හිතන්නේ මම වැරදි පැත්තට තමයි මේක ගහගත්තේ වැරදි පැත්තට ගන්න මම හිතන්නේ මේ පැත්තට එන්න ඕනේ මේක මම ඩිසයින් කරලා ඩිසයින් කරලා තියෙන පැත්තට ගන්න පේන ඇති Node MC මම කනෙක්ට් කරගත්තා ඊට පස්සේ මම මෙයා පවර් කරනවා දැන් පවර් කරන්නේ මම 230 ලයින් එකකින් නෙමෙයි මොකද මට දැන් 5 වෝල්ට් මෙතනින් දෙන්න පුළුවන් හින්දා මම USB එකෙන් එයා පවර් කරගන්නවා හරි දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් කලින් හැටියට මෙයාගේ පින්ස් ගමු දැන් මෙයාගේ D1 D2 පින්ස් තමයි මේ තියෙන්නේ D1 D2 වලට තමයි මේ රිලේ හයි වෙලා තියෙන්නේ එතකොට මම ඕන්නම් කෝකටත් කියලා මල්ටිමීටරෙන් චෙක් කරන්න
මෙතනට ෂෝට් සර්කිට් වෙලා තියෙනවා. හරි. මම දැන් D1 පින් එක බලනවා මෙයත් එක්ක ෂෝට් එක කියලා. D1 ෂෝට් නෑ. හරි. මේ රිලේ එක කනෙක්ට් වෙලා තියෙන D1 ට. ඒ වගේම තමයි මෙයා කනෙක්ට් වෙලා තියෙන්නේ D2 ට. ඒ වගේම තමයි මෙයා කනෙක්ට් වෙලා තියෙන්නේ D මට මතකයි මම චෙක් කරා. sorry. D7 මේක ට්‍රිගර් නම හිතන්න. මේ රිලේ ට්‍රිගර් එක කොට ගන්න. මේක හරි. ඉතින් හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ Note MCU එක. ඉතින් දැන් කවුරු හරි ඇහුවොත් ඔව් පුළුවන්. මේ PCB එක තමයි යූස් කරන්න වෙන්නේ යාට. එතකොට නැත්තම් රිලේ එකක් යාට යූස් කරන්න වෙනවා රිලේ මොඩියුල් එකක්. මම මේක ලේසියට තමයි මේක PCB එකකට ඩිසයින් කරේ. ඔයගොල්ලන්ට මේක ගෙදර ඕනම තැනක මේක හයි කරගන්න පුළුවන්. මේක මෙතනට 230 ලයින් එකේ දාලා මෙන්න මෙතනට තමයි high voltage applications high කරන්නේ. ඒ කියන්නේ මේකටයි මේකටයි තමයි අපි ලයිට් එක ප්ලස් මයිනස් හයි කරන්නේ. ඔයගොල්ලන් දන්නවා ඇති ඉලෙක්ට්‍රිකල් කට්ටිය. මේ දෙපැත්තට හයි කරාට පස්සේ අපිට පුළුවන් on off කරන්න. ඉතින් ඒක ලේසිම දේ තමයි මෙන්න මේ ලයිට් එකෙන් තමයි ඉන්ඩිකේට් කරන්නේ මේ රිලේ එක on ද off ද කියලා. දැනට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හතරම off. ඕගොල්ලෝ අපිට පුළුවන් මේක on කරගන්න මම කියවන D1 D2 ස්ටේට්ස් දෙක වෙනස් කරලා. ඉතින් මම දැන් ගිහිල්ලා මගේ අර මෙයා කනෙක්ට් වෙලා තියෙන හින්දා මම ගිහිල්ලා මගේ ස්ටේට් එක මම මෙතන 1 කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා අරක on වුණා. දැන් ඊළඟට මම LED 2 එකත් එහෙම on කරගන්නවා. මම එන්ටර් එක මම මෙතන එක දුන්නා. එතකොට ඒක on වුණා. ඒ වගේම තමයි මේකටත් දෙවුවා. එයාත් උන පොඩි කනෙක්ෂන් ස්ටේබල් නැති මොකද මගේ ෆෝන් එක ඔෆ් වුණා. හරි. දැන් මං හිතන්නේ ප්‍රශ්නේ අපිට කෙනාට තේරෙන්නේ නැති මං කරපු දේ මොකක්ද කියලා. මොකද මගේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා දැන්. මං ඒ හින්දා කෝඩ් එකට යන්න. මං හිතන්නේ තේරෙන්නේ ඇති ඔයගලන්ට ඒක. මං හිතන්නේ හැමෝටම මේක තේරෙන්නේ ඇති. මොකද මම Firebase එක පේනවා ඇති. මම මෙතන දැන් අන්තිම ස්ටේට් එක ඔයගලන් දැකලා ඇති. ඒක on වෙලා තිබ්බේ. මේ දැන් මේ දෙකම on එකේ තියෙන තමයි මේ දෙක ප්‍රෝග්‍රෑම් පුළුවන්. දැන් මගේ මේ වගේ ලයිට් හතරක් වුණත් මේ වගේ LED 1 නෙමෙයි. මේක node හතරක් දාගෙන ඔයගලන්ට පුළුවන් දැන් මම PCB එක ඩිසයින් කරලා තිබ්බේ හතරකටනේ ඔයගලන්ට ඇප්ලිකේෂන්ස් හතරක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් කවුරු හරි කිව්වොත් හරි අපි දැන් මේ අපි මේක මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරනවා. අපි මේ ප්‍රොඩක්ට් එක කරාට පස්සේ අපි කියලා දෙන්නේ නැහැ නේ. මේක තමයි Firebase එකේ ගිහිල්ලා ගහපන් මෙතන 1 මෙතන 0 කියලා ගහපන් කියලා දෙන්නේ නැහැ නේ. අපි කවදාකවත් ගිහිල්ලා මගේ ෆෝන් එක දිගටම ඕෆ් වෙනවා. මේ අපි කවදාකවත් ගිහිල්ලා මේ කස්ටමර්ට ගිහිල්ලා දෙන්නේ නැහැ නේ. මේ තියෙන්නේ Firebase එකේ ගිහිල්ලා on off කරපන් කියලා 1 0 කියලා. අපි මෙයා reliable කරන්න ඕනේ user friendly කරන්න. ඉතින් ඒකට අපිට පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදන්න. එහෙම නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්න. ඉතින් වෙබ් ඇප්ලිකේෂන් එක හදන්න තමයි අපි යූස් කරන්නේ HTML, CSS, JavaScript. හරි. මම හිතන්නේ ඒ වෙන ඒතන්ට වෙන තේරුම් ගන්න ඕන. ඉතින් ලබන සතිය අපි කතා කරනවා මෙන්න මේ ඉන්ටර්ෆේස් එක කොහොමද මොබයිල් ඇප්ලිකේෂන් එකකට ගන්න. අපි මොබයිල් ඇප්ලිකේෂන් එකකුත් හදනවා. ඒ කියන්නේ ෆෝන් එකට ගහනවා අපේ මොබයිල් ඇප්ලිකේෂන් එක. මොබයිල් ඇප්ලිකේෂන් එකකුත් මේ LED හතර on off කරන්න පුළුවන් තත්ත්වයට අපි ගිහිනවා. ඉතින් ලබන සති වර්ක්ෂොප් එකේ අපි ETA කරමු. හරි. දැන් අපි යන් අපේ වර්ක්ෂොප් එකේ ඊළඟ අදියර අපේ කොහොමද මේක JavaScript එකෙන් ලියන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද
මේකට HTML කෝඩ් එකක් ලියන්න කියලා. ඉතින් බය වෙන්න එපා මේ මම මේ කෝඩින්ග්ස් ඔක්කොම දානවා. මං හිතන්නේ කම්පියුටින් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන් මේවා දන්නවා. ඒගොල්ලන් හරියට මටු ගන්නන්න ඕන මේවා. මොකද අපි ඉංජිනේරින් කට්ටියට කවදාකවත් මේව ඕන වෙන්නේ නැහැ. හරි. මතක නැහැ කෝඩින් සරි. මම මේ කෝඩ් ටික ඇත්තටම කලින් ගහගත්තා අද දවල්. මොකද මේ ඒකට හේතු උනේ ගිය සතියේ වගේ මම කෝඩ් එක ඒ වෙලාවේ තමයි ගැහුවේ. ඒ හින්දා වර්ක්ෂොප් එක ටිකක් දිග්ගැස්සුණා. ඉතින් මුකුත් නැහැ මේ කෝඩ් ඔක්කොම ඔයගොල්ලන් කොපි කරගන්න පේස්ට් කරගන්න මම කියන්නම් ඔයගොල්ලන් මේ කෝඩ් එකේ ඔයගොල්ලන්ට ඕන වෙනස් කරගන්න ඕන තැන් HTML කෝඩ් එක මේ තියෙන්නේ style CSS JavaScript මම කියන්නම් HTML CSS JavaScript කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන් ඉස්සෙල්ලාම මේ Atom කියන software එක download කරගන්න මේ තියෙන්නේ ATOM කියලා search කරපුවම ඔයගොල්ලන්ට මේ software එක download කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේක විතරක් නෙමෙයි ඕනනම් ඔයගොල්ලන් කම්පියුටින් කට්ටිය සාමාන්‍යයෙන් මම හිතන්නේ පාවිච්චි කරන්නේ මේ Visual Code VS Code දෙන්නද VS Code උනත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි මම හිතන්නේ මගේ ෆෝන් එක හරි මගේ ෆෝන් එක charge වෙනවා හරි ඉතින් මේ කෝඩ් තුන ඔයගොල්ලන් ඇත්තටම කොපි කරගන්න ඉතින් මම මෙතන HTML උගන්වන්න යන්නේ නැහැ මොකද HTML එක මේක ලොකුවට අදාළ වෙන්නේ නැහැ මම හැබැයි HTML මොකක් හරි ඔයගොල්ලන් දන්නවා HTML හදලා තියෙන්නේ අපේ Google Chrome එකේ ඕනම එකක් අපිට Chrome එකේ අපිට මේ HTML page එකක් view කරගන්න පුළුවන්. ඉතින් HTML document එක තමයි මේකේ ඔක්කොම logic clear වෙන්නේ. ඔකෙන් තමයි CSS වල තමයි ලියන්නේ. ඒකේ තියෙන එක දේවල් වල පාට මොනවාද තියෙන්නේ ඒ වල CSS part style එක. ඒ කියන්නේ අතරම ගත්තොත් front end එකේ ඒක styles ලියවෙන්නේ CSS එක ඇතුලේ. JavaScript file එකක් ලියනවා කියන්නේ ඒක Java වලින් ලියවෙන්නේ. Java වලින් අපි ලියන්නේ මේ logic කොහොමද connect කරගන්නේ. ඒ කියන්නේ දැන් HTML එකෙන් අපි ඇඳගන්නේ front end එකක් විතරයි. හිතන්නකෝ චිත්‍රයක් ඇඳ කියලා. අපි චිත්‍රයක් ඇඳම ඒ චිත්‍රය තියෙනවා ඒක චිත්‍රයක් විතරයි. හැබැයි අපි චිත්‍රයට මොකක් හරි ඔප්ෂන් එකක් දෙනවා. චිත්‍ර මොකක් හරි ඔබපුවම මොකක් හරි ලයිට් එකක් ඕෆ් වෙනවා, ලයිට් එකක් ඔන් වෙනවා. ඒ වගේද? ඇත්තටම HTML CSS වලින් දෙන්නේ මොකක් හරි අපි වෙබ් පේජ් එකක් ඉස්සරහා පැත්ත ලියා ගන්නවා. JavaScript වලින් තමයි back end එක ලියාගන්නේ. කොහොමද ඒකේ බටන් එක ඔබපුවම මම ගිහිල්ලා මෙයාට අදාළ logic එක තියෙන්නේ මෙයාගේ logic එක තියෙන්නේ Firebase එකේ. Firebase එකේ මේ node එක ඇතුලේ මම මෙතනින් data එක අරන් එන්න ඕනේ මෙතන. ඉතින් ඒක තමයි ඇත්තටම මේ මේකෙන් කරන්නේ. මේ JavaScript වලින් කරන්නේ. ඉතින් HTML code එක ඔයගොල්ලෝ මෙහෙම copy කරගන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ files ටිකත් එහෙමම copy කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ jQuery ඔයගොල්ලන් ඕනනම් මේක මම මේ link එක දාලා තියෙනවා. ඕනනම් ඔයගොල්ලන් Google search කරන්න jQuery කියලා මේක ඔයගොල්ලන්ට මේ script file එක දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ script file දෙකත් ඔයගොල්ලන්ට ඕනනම් මම පෙන්නන්නම් කොහෙන්ද ඔයගොල්ලන් ගන්න කියලා මම share screen. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මම ඒකට උත්තර දෙන්න. හරි තව ප්‍රශ්නයක් අහන්න හරි. මම හිතට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒක ලීසි chat එකේ. හරි. මම ආපහු මගේ යන්නම් හරි. Firebase console එකට. ඕගොල්ලන්ට හැම data එකක් මේ ඇත්තටම මේ Firebase ලුඟ ලීසි වැඩක් කරලා තියෙනවා. ඒගොල්ලන් මෙයාගේ documents දීලා දෙනවා මෙතන. එතනින් පුළුවන් අපි web page එකක් හදද්දී වුණත් mobile application එකක් හදද්දී වුණත් ඕනම දෙයක් හදද්දී ඒගොල්ලන්ගේ libraries ඒගොල්ලන් ලියලා තියෙනවා. අපිට පුළුවන් ඕනම එකක් ගන්න. දැන් අපි හදන්න යන්නේ mobile application එක නෙමෙයි මේ තියෙන mobile application එක පාවිච්චි කරලා use කරන APIs reference codes මේ තියෙන්නේ web page එකක් HTML වලින් හදන්න. මම මේක ක්ලික් කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් project overview ගිහිල්ලා මෙතන app එක add කරගන්න. එහෙම නැත්නම් මෙතන පුළුවන් build එකේ ඔයගොල්ලන්ට තියෙනවා මම හිතන්නේ මේක මම පෙන්නන්නේ මම ඒක set කරන් දෙන්නේ මේ මෙතන මෙන්න මෙතනින් මේ script file දෙක copy කරගන්න මෙන්න මේ දෙක. ඒක මම add කරලා තියෙන හින්දා ඔයගොල්ලන් copy කරගන්න ඕනේ. මම කියන්නේ මම copy කරගත්තේ කොතනද? මෙන්න මෙතන මේක දාන්න බෑ. මෙතන තියෙනවා පොඩි වචනයක් Gstep කියලා site එකක්. හින්දා මේක copy කරගන්න. ඒක දාගන්න. මොකද මෙතන normally මේක එන්නේ නැහැ. හරි. ඕනම එක වෙනවනේ ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට එන්නේ නැහැ.
ඕගොල්ලෝ මේක සෙටප් කරගන්න මෙතන add app කියලා තියෙනවා. add app කියලා ඕගොල්ලෝ මෙතන මොකක්ද කියලා දෙන්න ඕනේ. දැන් මම හදන්නේ HTML page එකක් ඉඳන් මම මෙතන web කියලා දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ app එකේ නම ගහගන්න මම ගහනවා IoT. මේක මම හදාගෙන තියෙන ආයෙ ඕනේ නැහැ. app එක register කරාට පස්සේ අපිට ඕන SDK files ඔක්කොම ටික ඒගොල්ලන් අපිට provide කරනවා. මේ තියෙන්නේ ඒගොල්ලන් අපිට දෙන SDK files ටික. මෙන්න මේ ටික තමයි මම අතන හරි API කියන්නේ මොකද්ද? හොඳ ප්‍රශ්නයක්. හරි. මම හිතන්නේ කම්පියුටිං කෙනෙක් නෙමෙයි හරි. මම හිතන්නේ කම්පියුටිං කෙනෙක්ගෙන් ආවත් API කියන්නේ මොකද්ද කියලා. API කියන්නේ මට තේරෙන විදිහට නම් API කියන්නේ ඒක නිකන් අපි ලියවිලා තියෙනවා. හිතන්න ඒක නිකන් මට ඒක කියන්න තේරෙන්නේ අපි හිතන්නකො මොකක් හරි ලියවිලා තියෙනවා නිකන් ස්ක්‍රිප්ට් ෆයිල් එකක් වගේ අතන මේ API කියන්නේ. ඒ කියන්නේ ඒක ලියවිලා තියෙන්නේ අපි යූස් කරන්නේ API එකක්. ඒ කියන්නේ දැන් හිතන්නකො මේක Firebase SDK එක සම්පූර්ණයෙන්ම API එකක් කියලා හිතන්න. එතකොට මම හිතන්නේ මේක කම්පියුටිං කෙනෙක් පැහැදිලිව ඊට වඩා ලේසි. මොකද මම තේරුම් අරන් ඉදීදී ඒගොල්ලන්ට උගන්වන විදිය වෙනසක් තියෙද්ද නැහැ. ඒකයි. මොකද සමහරට මගේ අතින් වැරදි දෙයක් කියනවා API එකක් කියන ලීසි හිතන්න මොකක් හරි අපි යූස් කරද්දී API එකක් තමයි අපි ගන්නෙ. එතකොට ඒක අලුතෙන් හදන්න දෙයක් නෑ. ඒක ලියවිලා තියෙන්නේ අපිට නිකන් යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් ගහගෙන එහෙම නැත්නම් අපිට API key එකක් එනවා. අපි ඒ key එක තමයි යූස් කරන්නේ මේ සිස්ටම් එකට. මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඒක නිකන් ටෙම්ප්ලේට් එකක්. හිතන්න රෙජිස්ටර් එකක් තියෙනවා. රෙජිස්ටර් නෙමෙයි මට විතරම උදාහරණයක් කියන්නේ. API එකක් කියන්නේ වකර ලියවෙච්ච ෆයිල් එකක්. දැන් මේක සම්පූර්ණයෙන්ම API එකක්. මේ වගේ දැන් ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙයාගේ API එකක් කරන් තමයි මේක හදන්නේ. දැන් ওই ප්‍රොජෙක්ට් එකේ දැන් අද වර්ක්ෂොප් එකේ ඉන්න කට්ටියට මේක යූස් කරන්න පුළුවන්. ඒතර ඒ හැමෝටම මේ Firebase එකෙන් API key එකක් දෙනවා. ඒ වගේ නිකන් එක සර්විස් එකක් වගේ. ඉතින් හැමෝටම key එකක් හම්බ වෙනවා. අලුතින් එකක් හැදෙනවා. එතකොට එයාටත් අදාළ සර්වර් එකක් ඔක්කොම හැදෙනවා. ඉතින් API එකක් කියන්නේ ඒ වගේ අදහසක්. මම හිතන්නේ වැඩිපුරත් එක්ක මම හිතන්නේ කම්පියුටිං කෙනෙක් ඕක පැහැදිලි කරොත් හොඳයි. ඊට වඩා මට ඒක මම සිම්පලි පැහැදිලි කරේ ඒක. ඉතින් මෙන්න මෙතන තියෙන ඔක්කොම මෙන්න මේ දෙක තමයි රතන කොපි කරන් තියෙන්නේ. මම වෙන ස්ක්‍රිප්ට් ෆයිල් හතරක් ඒ හතරෙන් දෙකක් විතර තියෙනවා. හරි මේ ටික එතනට කොපි කරගන්න මම ආයෙ ෂෙයා කරන්න මම ස්ක්‍රීන් එක JavaScript මගේ ස්ක්‍රීන් කෝඩ් එකට. හරි. මේ තියෙන්නේ මේ තියෙන Firebase app.js කියන ෆයිල් එකයි මෙන්න මේ analytics කියන Firebase analytics කියන දෙක. jQuery එකත් ඔයගොල්ලෝ මෙතනින් කොපි කරගන්න Firebase auth.js කියන එකත් මේ දෙකත් කොපි කරගන්න අවුලක් නැහැ. ඒ වගේම තමයි කෝඩ් එක මේ විදියටම ඕගොල්ලන් හදාගෙන මතක තියාගන්න ඕගොල්ලන් මේ කෝඩ් එක හදද්දි මෙන්න මේක ඕගොල්ලන්ට මම ඕනම් ආපහු මේක ඕපන් කරගන්න මෙහෙමයි. ඕගොල්ලන් අලුත් ප්‍රොජෙක්ට් එකකට යන්න ප්‍රොජෙක්ට් එකට ගියාට පස්සේ මෙන්න මෙතන ප්‍රොජෙක්ට් එකේ නම දෙන්න. මෙහෙම ප්‍රොජෙක්ට් එක නම දුන්නාට පස්සේ මෙතන new file ගිහිල්ලා තමයි index.html කියලා ෆයිල් එකක් ගහගත්තොත් මොකද already exists ගහගෙන තමයි මේ ෆයිල් එක හදාගෙන තියෙන්නේ. ඒ වගේ තමයි style css කියලා ෆයිල් එකක් හදාගන්න. ඒ වගේ තමයි script.js කියලා ෆයිල් එකක් හදාගන්න. මේ වගේ මෙන්න ෆයිල් තුන මෙහෙමයි. ඊට පස්සේ ඒ තැන් වලට මේ කෝඩ් එක කොපි කරගන්න. ඉතින් මෙතන කරන් තියෙන්නේ ටික මම ඊළඟට යන් මෙතන ස්ක්‍රිප්ට් ෆයිල් එක. ඉතින් ඕගොල්ලන් තේරෙන්නේ නැති මේ ටිකක් තේරෙන්නේ නැහැ වගේ අවුලක් නැහැ. මේක ඕනේ නැහැ. මම මේක ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇටියට තමයි JavaScript කරන්නේ. ඔයගොල්ලන්ට ලොකුට ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මොබයිල් ඇප්ලිකේෂන් එකකට නම් ඕනේ වෙයි ඉංජිනේරින් කට්ටියට. කම්පියුටිං කට්ටියට නැති මේවා කොහොමද පුළුවන් ඉන්නේ. ඔයගොල්ලන්ට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒවා මම උගන්වන්න ඕන දෙන්නේ මේ කම්පියුටිං කට්ටිය ඉගෙන ගන්න ඕනේ අනිවාර්යයෙන්. ඉංජිනේරින් කට්ටියට තමයි මම මේ බේසික් ටික උගන්වන්නේ. මොකද ඉංජිනේරින් කට්ටිය හුඟක් වෙලාවට හાર્ඩ්වෙයාර් හදන්නේ සොෆ්ට්වෙයාර් හදන්නේ නැහැ. ඉතින් සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඊසිලි හදාගන්න තමයි මේ ටික ලාවට පුළුවන් වෙන්නේ. මේ මට්ටමේ. ඉතින් ඕගලන්ට තව ස්ටඩි කරන්න පුළුවන් මේ JavaScript ඕගලන්ට උගන්වනවා තියෙනවා නේද? ඊට පස්සේ මම මෙතන බොඩි එකේ මම ලියාගෙන තියෙනවා light state එකයි LED2 light 1 state LED1. හරි. මම දැන් මේක මම මේ විදිහට සේව් කරගත්තා. සේව් කරගෙන මම මේ ප්‍රොජෙක්ට් එක තියෙන තැනට යනවා. මේ ප්‍රොජෙක්ට් එක මම මගේ ඩෙස්ක්ටොප් එකේ තමයි තියෙන්නේ. මම මගේ ඩෙස්ක්ටොප් එක හරි. මම
මම ගන්න workshop මම හිතන්නේ මේක තමයි ෆයිල් එක. හරි. මම ඒකට ස්ක්‍රීන් එක දැන් ඔයාලට ෂෙයා කරලා දැන් මම මෙතන සේව් කරන තැන තමයි මේක පින්නන්නේ. මෙතන තමයි මගේ workshop වල මම මෙතන ප්‍රොජෙක්ට් එක දාගෙන ඉන්නේ මෙතන. මේ තියෙන්නේ. එතකොට මේක සේව් කරාට පස්සේ මෙන්න මේ ටික එනවා. index and. හරි. දැන් ආපහු මම ඕපන් කරා මගේ ෆයිල් එක ඔපන් මම ආයේ ස්ක්‍රීන් එක ඔයගලන්ට ෂෙයා කරන්න. හරි. ඔබට දැන් පේනවා ඇති මම හදාගෙන තියෙන මේක. මේ තියෙන්නේ ඔය හදාගෙන ගහගත්ත HTML කෝඩ් එක. දැන් එළියෙන් ගහගෙන තියෙන ඔක්කොම ටික HTML CSS ටික හදන් තියෙන. දැන් මේව වැඩ නැහැ. හරි. මතක තියාගන්න මේවා තාම වැඩ නැහැ. මොකද මේවා වලට තාම මම ලොජික් ලියන්නේ නැහැ. දැන් මේක මෙහෙම හදද්දි මේක ඔන් ඔෆ් වෙන්න හදලා තියෙනවා. හරි. එහෙම නැතුව මම මේකේ පිටිපස්ස පැත්ත ලියාගෙන නැහැ. කියන්නේ මෙයාගේ බෑක් එන්ඩ් ලියාගෙන නැහැ. නම් ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි ලියන්නේ. ඉතින් ඕගලන්ට මම පෙන්නුවා HTML CSS වලින් මෙන්න මේ ටික විතරයි. දැන් අපි යාගන්නේ මොකද්ද වෙන්න ඕනේ? මේ LED එක ඔබපුවම ඕගලන්ට මතක ඇති මගේ Firebase ෆයිල් එකේ මේක මම ඩිලීට් කරගන්නම්. Firebase එකේ මට ඕනේ මෙන්න මේක on off කරද්දි මෙහෙම තියෙද්දි බිඳුව යන්නත් මේක ඔබපුවම එක යනවා. ඒක Firebase එකට රෙෆර් කරන්න තමයි ඕනේ. දැන් බලන්න ඇති මෙන්න මේ දෙකම දැන් එක ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ආයේ මේක බිඳු දෙක කරා. ඇත්තටම දැන් මම JavaScript ෆයිල් එක ලියාගෙන තියෙන්නේ ඒ හින්දා තමයි දැන් අර දෙක වෙනස් වෙන්නේ. දැක්කා. මේ දෙක බිඳු වුණා. දැන් මේක ප්‍රෙෆර් කරනවා Node.mc එක Node.mc එකේ light එක on off වෙනවා. lazy අලුතින් කියන්න ඕනේ නැහැ. ඉතින් මෙතන මේක දැන් මම ආයෙ on off කරා. මෙතන දැන් මම මේක on කරලා මේක off එකේ තියෙනවා. බලන්න. මේක on එකේ තියෙනවා මේක off එකේ තියෙනවා. දැක්කා. ඉතින් මේක web app එකක්. දැන් මේක මම තාම deploy කරලේ නැහැ මේ host කළේ නැහැ. අපිට ඕන නම් මේක locally host කරන්න පුළුවන්. මේක host contact වෙලා යනවා. ඉතින් මේක host කරාට පස්සේ මට link එකක් එනවා. මේ link එක ඕගොල්ලන්ගේ computer එකෙත් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මම link එක share කරත් මේ page එක ඕගොල්ලන්ටත් පෙන්නනවා. ඒ කියන්නේ device එක තියෙන අපේ ගෙදර ඕගොල්ලන්ට පුළුවන් අපේ ගෙදර තියෙන device එක ඕගොල්ලන් ගාව තියෙන මෙන්න මේ app එකෙන් on off කරන්න. ඒ කියන්නේ මෙයාට මම connect කරොත් මොකක් කරේ light එක fan එක මොකක් කරේ ඕනම දෙයක්. මම මෙයාට කොහොම හරි logic එකක් ලිව්වොත් දැන් මෙතන පෙන්නනවා මේකේ LED state එක. මේ දිනේ මම දැන් කොහේ හරි යනවා. මම මෙතන බලනවා. දැන් LED එක නෙමෙයිනේ. හිතන්නකො light එක. light එකේ state එක on වෙලා තියෙන්නේ. ආයෙ නම් off කරන්න. කියලා මට ගෙදර ගිහිල්ලා ගෙදර නැති වෙලාවක මේ ටික off කරලා කියන්න පුළුවන්. ඒ වුණා මේක on කරාට පස්සේ on වෙනවා. මතක තියාගන්න මම මේක refer කරන් තියෙන්නේ මෙතන. මෙන්න මෙතනින් තමයි මම reference කරන් තියෙන්නේ මෙන්න මේ වචනේ පවා. ඒ හින්දා අපිට පුළුවන් දැන් මම link කරගත්තොත් මෙයා on නම් මෙයා on කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ අර on off එක. මම refer කරන් තියෙන්නේ මේක මෙතනින්. ඒතර අපිට ඇත්තටම දැනගන්න පුළුවන් current state එක. ඉතින් මෙතන තමයි light එකේ current state එක පෙන්නන්නේ. මට මේක දැන් මම හිතන කෝඩ් එක මෙච්චර මට පොඩි අවුලක් තියෙන්නේ මගේ hotspot එක off දැන්. මේ මට ෆෝන් කරන් ටිකක් වෙලා යනවා. ඒක ටිකක් වෙලා ඉන්නේ මගේ ෆෝන් එක off වුණා. ඔයගලන්ට ෆෝන් එක on වුණාම මම Droid Cam එකකින් මේ PCB එකේ light එක on off වෙනවා කියලා පෙන්නනවා. ඉතින් අදට workshop එකේ මේ ටික තමයි තියෙන්නේ. හරි. දැන් අපි යන් හරි computing කෙනෙක් මං හිතන්නේ දාලා තියෙනවා. API කියන්නේ application program interface. ඒක use කරන්නේ software දෙකක් අතර data transmit කරන්න. හරි. API කියන එකේ කෙනෙක් හරියටම definition එක දීලා දෙන එකයි මම කිව්වේ කවුරු හරි දාලා දෙනවා. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් chat එකේ. API කියන්නේ application program interface දෙකක් use කරන software අතර data transmit කරන. ඒ කියන්නේ දැන් Firebase ගත්තොත් API එකක්. API එකෙන් පුළුවන් මේ software දෙක අතර data මේවා කරන්න. ඉතින් ඒකට තමයි API key එකක් දෙන්නේ. අපි API key එක use කරලා communication method එක හදාගන්නවා. ඉතින් එයා හරියටම කියලා දුන්නා මම හරිය කිව්වේ නැත්තේ ඒකට. දැන් මම ආයෙ මගේ ස්ක්‍රීන් එක දෙන්නම් මගේ කෝඩ් එක. හරි. දැන් CSS ෆයිල් එක මම මෙතන දීලා තියෙනවා මේකත් කොපි කරගන්න මෙතන කාලය එක දීලා තියෙනවා. ඒ වගේ තමයි මෙතන LED1 state එක අර පෙන්නුවේ LED2 off කියන state එක
ෆන්ක්ෂන් එක මම black වලින් තමයි ඔයගලන්ට මතක ඇති මේ තියෙන්නේ LED2 කියන ෆන්ක්ෂන් දෙක. ඒ කියන්නේ අර LED1 2 කියන කොටු දෙකේ මෙන්න මේ කොටු මෙන්න මේ ෆන්ක්ෂන් දෙක මේ ෆන්ක්ෂන් දෙක තමයි මෙතන ස්ටයිල්ස් වල හදාගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩීටාස් කියලා. හරි. ඊළඟට මම යනවා මගේ ස්ක්‍රිප්ට් ෆයිල් එකට. මතක තියාගන්න මේ කෝඩ් එකත් ඔයගොල්ලන් කොපි කරගන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක විතරක් ඕගොල්ලන්ගේ Firebase එකෙන් දාගන්න. ඒක මම පෙන්නන්න තියෙන තැන. ඔයගොල්ලන් පේන වෙද මේ ස්ක්‍රීන් එක මෙතනින් තමයි ඔයගොල්ලන් දාගන්න ඕනේ. ඔයගොල්ලන් මෙතනට යන project overview and project settings යන්න. ඊපස්සේ general එකේ ඔයගොල්ලන් මෙතන add project කියනවා. ඔයගොල්ලන්ට මේක නෙමෙයි open වෙන්නේ. ඔයගොල්ලන්ට project එකක් හදාගන්න වෙනවා. add project කරන මේ වගේ add project කරලා details එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ඒ setup දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙතන file එක. මෙතන Firebase SDK snapshot කියලා දෙකක් තියෙනවා. මෙතන මේක copy කරගන්න. මොකද මේක මට unique. ඕගොල්ලන්ට unique නෑ. ඕගොල්ලන්ට මට unique. ඕගොල්ලන්ට මේක දාගන්න බෑ. ඕගොල්ලන්ට හදාලා කෑල්ල දාගන්න මේක copy කරලා. ඕගොල්ලන් project එක අනිවාර්යයෙන්ම try කරන්න. මොකද මේක ලේසිම project එක අපේ කීසතේ workshop එකකට මාර ලේසි මේක ඉක්මනට යන workshop එක. මේ code එක ඕගොල්ලන් copy කරගෙන ඕගොල්ලන්ගේ JavaScript file එකේ දාගන්න. හරි. මම දැන් ඊළඟට ඒ screen එකත් ඕගොල්ලන්ට share කරන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා ඒක මම copy කරගත්තා. ඊට පස්සේ මෙතන මම initiate කරගන්නවා Firebase එක. ඊට පස්සේ මම මෙතන refer කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි අර මම කියපු වැඩේ කරන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් JavaScript file එකෙන් තමයි මම ලියපු HTML page එකේ on කියන value මේ කියනවා database refer කරගන්න කියලා අර node එකේ තිබ්බ value කියන value එක මෙතනට LED1 LED2 එකේ value දෙක refer කරගන්න. දැන් උගලන්ට තව LED එකක් දාගන්න ඕන නම් මෙතන LED3 කියලා දාගෙන අර node එකේ මම දැන් මේ LED3 කියලා node එක ඒක refer කරගන්න. ඊට පස්සේ මම මෙතන ආයෙ logic එක ලියාගෙන තියෙනවා. මෙතන if else වලින් LED1 නම් මං කියන LED එක 1 එකේ තියන්න. එහෙම නැත්නම් ඒක off. ඒ කියන්නේ LED1 නම් ඒ කියන්නේ current state එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ කියන්නේ මෙයා on නම් මෙතන LED on කියලා print කරන්න. LED එහෙම නැත්නම් off කියලා print කරගන්න කියලා තමයි මේ function දෙක මම කරලා තියෙන්නේ. ඊළඟට මම click කියලා function එකක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ on click කියලා වගේ function එකක්. JavaScript Java වල click කියන්නේ අර button එක මම press කරපුවම මම කියනවා ඒ කියන්නේ LED1 කියන බටන් එක මම ප්‍රෙස් කරගත්තොත් මම කියනවා LED1 ගේ ස්ටේට් එක එක නම් මම කියනවා එයා දැන් 0 කරගන්න දෙන්න. ඒක තේරෙනවනේ. දැන් බටන් එක එයාගේ කරන්ට් ස්ටේට් එක 0 තියෙන්නේ. ඒක එව්වට පස්සේ 1 වෙන්න ඕනේ. එතකොට කරන්ට් ස්ටේට් එක 1 තියෙන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ එයා සෙට් කරගන්න 0ට. ඒ වගේ තමයි මෙතන else එකකින් කියන්නේ මෙයාගේ ස්ටේට් එක 0 තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ එයා සෙට් කරගන්න 1 කියලා. එතකොට LED1 ගේ ස්ටේට් එක 1 වෙනවා. හරි. එතකොට මම මෙතන refer කරන් තියෙනවා LED1 මෙතනින් එයාට value එක snap වෙනවා LED1 ගේ value එක මේ තියෙන්නේ. ඒ කියන්නේ LED1 ගේ value එක මෙතනින් snap වෙනවා කෙලින්ම 1 කියලා. මේ LED1 ගේ value එක 1 වෙන්නේ. ඒ කියන්නේ HTML page එකකින් දැන් signal එකක් යනවා. ඒ කියන්නේ data එකක් යනවා. ඒ කියන්නේ මම button එක click කරපුවම එයාගේ state එක 1 කියලා මෙතන යනවා. මේ ඒ ටික තමයි මෙතන ලියාගෙන තියෙන්නේ. හරි. මම හිතන්නේ මගේ දැන් phone එකත් on. හරි. ඉතින් මම ආයෙ මගේ hotspot on කරගන්න. හරි. ඉතින් මෙතනත් LED2 එකටත් ඒ වගේ ෆන්ක්ෂන් එකක් මම දාගෙන තියෙනවා. ඉතින් මම ආයෙ මගේ යන්නම් මගේ කෝඩ් එක පෙන්නන්න. අපි හදාගත්ත ෆයිල් එක. හරි මේ තියෙන එක. හරි. ඔයගලන්ට රිලේ ඔන් ඔෆ් වෙන සද්ද දෙනවා ඇති. හරි දැන් මම හිතන්නේ මේ කරන වැඩි මම හිතන්නේ දැන් මම පෙන්නනවා ඔයගලන්ට දැන් තමයි වැදගත්ම දේ මේ ප්‍රතිපද. හරි හරි ඉතින් මම දැන් කරන්න යන මේ ප්‍රොජෙක්ට් එකේ අද අන්තිමට data ආවේ. ඒ කියන්නේ මම මේකේ රිලේ එක on off කරන්න යන්නේ. ඒ කියන්නේ මම හදපු web application එක. මම කියන්නේ ගිය සතියේ කරේ code එකකින්මයි web application එක. ඒක ඇත්තටම ගත්තොත් අපි JavaScript ලිව්වේ නැහැ ඒකේ. අද JavaScript ලියලා තියෙන්නේ. ඉතින් හරි.
දැන් මම මගේ Droid cam එක මම Droid cam එකට දෙන්නම්. මොකද මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඔෆ් වුණා. පොඩ්ඩක් දෙන්න විනාඩිය. හරි. මෙතන කැමරා එක දැන් ස්ටාර්ට් වෙනවා. ඉතින් හිතන්නේ ආයි ප්‍රශ්නයක් ආව මට. හරි මං හිතන්නේ මගේ ෆයිබර් ලයින් එක නෙමෙයි මගේ හරි මොකද පොඩි ප්‍රශ්නයක් ඉන්න කියන්නේ Droid cam එක fast locally connect කරගත්තාම ඉන්ටර්නෙට් එක හරහා ගියොත් lag එකක් එනවා. හරි මම හිතන්නේ එකම network ID ගානේ. හරි මම ස්ක්‍රීන් බ්ලොක් කරගන්න. හරි මම හිතන්නේ මම දැන් මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරගන්නම් මගේ Note 10C. sorry පොඩි ප්‍රශ්නයක් වුණා මේක දැන් ප්‍රශ්නයක් වුණා. ඔයාලට පේන්නේ නැති මගේ මේ සයිට් මේක මම දැන් අර on කරගත්තා off on off ඒ වගේම තමයි මම දැන් LED දෙකම on කරගන්නවා මේකේ. ඉතින් කාට හරි පුළුවන් මේ නෝඩ් මේක use කරන්න දැන් මෙතනට light එකක් high කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගෙදර මේක ඕගොල්ලන්ගේ ගෙදරම ඕනම තැනක high කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ box එක කියන්නේ දානවානේ. sun box එකකට මේක ඇතුලේ දාගත්තොත් off වුණා. මොකද මං කියවනේ network එක stable නැහැ. hotspot network එක stable නැහැ. මොකද මගේ දැන් device කීපයක්ම on වෙලා තියෙනවා. ඒකින්ද මේ code එක reset වෙනවා. ඒකයි මේක on off වෙන්නේ silencer එකේ. මොකද network එක stable නැහැ. ඒකින්ද Arduino එකේ මෙයා reconnect වෙනවා. එතකොට මෙයා off වෙනවා. හරි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේක fiber line එකට connect කරගත්තා නම් stable. ඉතින් මේක තමයි ඇත්තටම මට මෙතන දැන් workshop එක වෙලාව යනවා. මෙතනට high voltage line දෙකක් high කරගත්තොත් මම ලබන දෙන්න. මෙතනට පුළුවන් අපිට fan එකේ wire දෙක high කරගන්න. එහෙම නැත්නම් fan එක ගහන socket එකේ line දෙකක් high කරගන්න. මම ඒක පෙන්නන්නම් සමහර electrical කට්ටියෙන් නම් පුළුවන්. නැත්නම් normally ඕගොල්ලන් ගෙදර wiring කරලා තියෙනවා නම් ඒක සාමාන්‍ය දැනුම. ඕගොල්ලන්ට කොහොමද මේකට wire දෙකක් high කරගෙන plus minus කඩාගන්නේ? ඒතොර relay එකෙන් වෙන්නේ මේක කඩලා දෙන එක. connection එක මේ දොරක් වගේ තියෙන connection එක මේක වෙන්නේ මේක එකක් තියෙනවා always connected line එකකුත් තියෙනවා not connected line එකකුත් තියෙනවා මේ දෙකක් short circuit අනිත් එක open circuit තියෙන්නේ ඕගොල්ලන්ට ඒක relay වල බලන්න පුළුවන් මේකේ switch එක ඕගොල්ලන් බැලුවොත් multimeter එකක් තියලා බැලුවොත් මේ දෙකක් අනිවාර්යයෙන්ම එකට short එකක් තමයි short නැති ඉතින් දැන් මෙතනට line එකක් high කරගත්තොත් අපි අද ගලේ workshop එක යතන ගත්තොත් ආය off වුණා මේ ඉතින් අද අපි workshop එක කළේ මේ ටික ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති අද workshop එකේ Arduino code එක මම share කරන්න. මොකද Arduino code එකේ පොඩි දෙයක් හරි මම එකක් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න. Arduino code එකත් code 1 හරි. Arduino code එකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලේසි. ඉතින් මෙතන LED 1 ගේ state එක. ඉතින් ඔයගොල්ලන් අහුවොත් අපි කොහොමද මේ වගේ web interface එකක් හදාගෙන අපිට පුළුවන් sense එකක් මෙයාට high කරන්න. sense එකෙන් මොකක් හරි value එකක් යවන්න හිතන්න. smoke sense එකක් වෙන්න පුළුවන්, carbon dioxide sense එකක් වෙන්න පුළුවන්. ඒ sensor value එක අපි යවනවා මෙතනට. ඊට පස්සේ value එක මොකද? එහෙම නැත්නම් temperature sense එකක් high කරගන්න. temperature sense එකක් high කරගෙන ඒ sensor value එක අපි පෙන්න ගන්නවා අපේ web interface එකේ. ඉතින් මේ තමයි අපි මේක කොහොමද script build කරගන්නේ මේ page එකක්. ඉතින් ඉන්ටර්නෙට් එකේ තියෙන MQTT කියලා සර්වර් එකක් අපි ලබන සතියේ workshop එකේ කරමු මේ MQTT සර්වර් එකකින් කරන්නේ ඒකින් API එකක් ගන්නවා MQTT සර්වර් එකකින් මොකක් හරි එකේ තියෙනවා MQTT සර්වර් එකේ තියෙනවා පොඩි මේව පහක් logic පහක් තියෙනවා ඉතින් ඒ logic පහ අනුව අපිට පුළුවන් ඒගොල්ලන්ගේ build කරලාමයි තියෙන්නේ ලස්සනට interface එකක් අපිට තියෙන්නේ නිකන් temperature value එක ගත්තොත් අර ලස්සනට value එකක් අර ලස්සන නිකන් මේ ස්පීඩෝමීටර් එකක් වගේ පෙන්නනවා. ඒක හදලා තියෙන අපිට තියෙන එක ලින්ක් කරගන්න විතරයි. ඒ කෝඩ් එක මීට වඩා ලේසි. Arduino කෝඩ් එක කොහොමත් එකයි. ඕගොල්ලන්ට මේව මුකුත් ගහන්න නැහැ. මම අද JavaScript ගැහුවා. ඕගොල්ලන්ට JavaScript ඕනේ නැහැ ඒකට. ඕගොල්ලන්ට පුළුවන් MQTT server එක use කරලා මේ වැඩේම කරගන්න. ඉතින් හුඟක් ලේසි මම හිතන්නේ අද workshop එකේ හැමෝටම තේරෙන්න ඇති.
මේ කෝඩින්ස් ඔක්කොම මම දානන් ඔයගොල්ලන්ගේ WhatsApp group එකේ මේ කෝඩ් එක ඔයගොල්ලන් මේ විදිහටම දාගන්න මෙතන ඔයගොල්ලන් මාරු කරගන්න ඕන ඔයගොල්ලන්ගේ wifi name එකයි password එකයි මෙතන hosting නමයි මෙතන key එකයි විතරයි ඔයගොල්ලන් මාරු කරගන්න ඕනේ Arduino code එකේ නම් ඔයගොල්ලන් මං කිව්වා ඔයගොල්ලන් මේ project එක කරද්දී script file එකේ මේකෙත් මේ තුනම HTML index style css කියලා ෆයිල් තුනක් හදාගන්න ඒකෙත් මේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ මේ ටිකත් එහෙම copy කරගන්න මේ ටිකත් එහෙම copy කරගන්න වෙනස් වෙන්නේ script file එකෙත් මෙන්න මේ part එක මෙන්න මේ comma එකේ ඉඳන් copy කරගන්න ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල වෙනුවට දාන්න මම මේ පෙන්නන තැන ඒ කියන්නේ මම පෙන්නුවේ ඔයගොල්ලන් ඔයගොල්ලෝ මෙන්න මෙතනට ගිහින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මම කිව්වේ settings වල general ගිහිල්ලා සමහරට ඔයගොල්ලන්ට මේක පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට project එකක් හදාගන්න වෙනවා මම කිව්වේ මෙන්න මේ වගේ interface එකක් ඇවිල්ලා web application එකක මේ වගේ steps ටිකක් තියෙනවා ඒ ටික හදුවට පස්සේ තමයි මේ window එක පෙන්වන්නේ මගේ පස්සේ window එකකින් මම මේක හදලා ඉවරයි ඉතින් ඒක ගිහිල්ලා ඔයගොල්ලන්ට බලවා මේ SDK config කියන ෆයිල් එකට ගිහිල්ලා මේ ටික copy කරගෙන paste කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ page එකක් හදාගෙන මේක පට්ටකටයි මම දන්නවා ඉතින් ලබන සතියේ මේක ලස්සන ඉන්ටර්ෆේස් එකක් මේ කෝඩ් මුකුත් කරන්නේ නැතුව හදාගන්න හැටි අපි කතා කරමු මම හිතන්නේ දැන් හැමෝටම තියෙන ප්‍රශ්න දාන්න මොකද අදට කරන්න තිබ්බේ Firebase introduction CSS HTML JavaScript ඉතින් අද මම ඒ ටික කළා අද simple codings ගියේ ඔයගොල්ලන්ට Arduino code එක තේරෙන්න ඇති මේ ටික තේරෙන්න ඇති මම ප්‍රශ්න අහලා තියෙනවා හරි හරි මම හිතන්නේ අද මෙච්චරයි මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කොහොමද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තත්ත්වය අද වර්ක්ෂොප් එක තේරුණාද ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙන්නේ පොඩ්ඩක් chat එකේ කියන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ මේ ඔයගොල්ලන්ට පුළුවන් voice එකෙන් මගෙන් අහන්න කෙලින්ම ප්‍රශ්න තියෙනවා එහෙම නැත්නම් private ඕනනම් මාවත් contact කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන වෙලාවක කීඩු එක කට්ටියට නම් ඕන වෙලාවක contact කරගන්න පුළුවන් මගේ number එක තියෙනවා හැමෝගම මම හිතන්නේ හරි node MCU ගන්න හොඳ තැනක් තියෙනවද හරි මෙහෙමයි node MCU ඔයගොල්ලන්ට online order කරන්න පුළුවන් දරාස එක නම් ගන්න එපා අන්ත එක පට්ට ගණන් ඒගොල්ලන් හිතන් ඉන්නේ මේ ලංකාව මේ අප්‍රිකාව රටක් කියලා තාක්ෂණ දන්නේ නැති මෝඩයෝ ඉන්නේ කියලා ඒගොල්ලන් ලොකු ගණන් වලට තමයි node MCU විකුණන්නේ මම දැකලා තියෙනවා 700යි 800යි රියල් 10යි 1500ට විකුණනුන් ඉන්නවා ඉතින් node MCU ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කොටුවේ Unitech කියලා කඩයක් තියෙනවා ඒසියා කියලා කඩයක් තියෙනවා එහෙම නැත්නම් Digital Electronics කියලා කඩයක් තියෙනවා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට online order කළොත් ඔයගොල්ලන්ට courier charge එකක් වදිනවා අපි ඒකයිකෝ අපෙන් ගන්න කියලා මොකද අපි ඔයගොල්ලන්ට රුපියල් 700ට courier charge නැතුව තැපැල් ගාස්තුවත් එක්කම තමයි රුපියල් 700ට දෙන්නේ රුපියල් 650ක් වගේ වෙනවා මං හිතන්නේ අපි ඔයගොල්ලන්ගෙන් රුපියල් 50ක් charge කළේ තැපැල් ගාස්තුව ඒකයි 700කට මං හිතන්නේ ඔයගොල්ලන්ට node MCU අපි මේ වෙද්දිත් අපි මේ වෙද්දි ඔයගොල්ලන්ට තැපැල් කරලා දින ඔයගොල්ලන්ට ලබන බ්‍රහස්පතින්දා වෙද්දි හම්බ වෙනවා ඉන්නපු කට්ටිය Senet Select Electronics එහෙම නැත්නම් digital electronics courier කරන්නේ නැහැ තවමත් ඉන්සයිට් online sites තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහා තියෙන shop එකක් ඒකේ නම මොකක්ද මොරටු shop එක ඉස්සරහා තියෙන්නේ thank you Sayan Electronics කියලා කඩයක් තියෙනවා ඒකෙන් online order කරන්න පුළුවන් හරි කඩුවෙල තියෙනවා නිලබර ඔය තියෙන්නේ එහෙම සියොන් එක තියෙන මොරටුව කැම්පස් එක ඉස්සරහා එහෙම නැත්නම් මවුන්ට් ලැවිනියා කොළඹවට ඉන්නවා නම් ඔයගලන්ට ගන්න පුළුවන් ලංකාට්‍රොනික්ස් එකෙන් එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරනවා නම් ඔයගලන්ට පුළුවන් සියොන් එකෙන් ඕඩර් කරන්න එහෙම නැත්නම් සියොන් එකේ තමයි මම හිතන අඩුම සියොන් එකෙන් ඕඩර් කරන්න එහෙම නැත්නම් tronic.lk එකෙන් ඕඩර් කරන්න එහෙම නැත්නම් tronic.lk ඔයාගේ අඩුයි ගල්කි සිටිනවා මට පතන්නේ shops එකක් තියෙනවා මම හිතන්නේ තව ප්‍රශ්න තියෙනවද ඔන්ලයින් ඕඩර් කරන්න හැබැයි රුපියල් 200ක් විතර charge වෙයි එහෙම වුණොත් ඔයගලන්ට රුපියල් 900ක් විතර යනවා
රිලේ එකයි ගෙදර ස්විච් දෙකම එකට යූස් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් නැති වෙලාවේ ලයිට් එක ඔන් කරන්න. මෙහෙමනේ දැන් ඉන්ටර්නෙට් නැති වෙලාවට නම් හරි රිලේ එකයි ගෙදර ස්විච් දෙක ඔව් පුළුවන්. අපි ඒකට තමයි ඒක පුළුවන්. ඒක මම වයරින් එක පෙන්නන්න. ඒ කියන්නේ අපිට පුළුවන් රිලේ එකටත් කනෙක්ට් කරලා ඊට පස්සේ ඒ දෙක කරන්න එක වෙනම සර්කිට් එකක්. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කොහොමද එකක් ෂෝට් සර්කිට් කරන්න නැතුව මේව කරන්න කියලා. පුළුවන්. හැබැයි එතකොට ඒකට රිලේ එක ඔන් වෙලා තියෙන්න ඕනේ. රිලේ එක ඔන් වෙලා තිබිලා ස්විච් එක ඔන් ඔෆ් වෙන්න පුළුවන්. හැබැයි හදිසියත් රිලේ එක ඔෆ් වෙලා ලයිට් එක ඔන් ඔෆ් කරන්න බෑ. මොකද රිලේ එකෙන් වයර් එක කැඩලා තියෙන්නේ. එතකොට ඒකට වෙනම වයරින් ඩයග්‍රෑම් එකක් තියෙනවා මම ඒක පෙන්වන්න ලබනවා. නැත්තම් ওই ප්‍රශ්නේම YouTube එක සර්ච් කරන්න ඔයකට උත්තරයක් තියෙනවා. හරි? ඒ කියන්නේ රිලේ එකයි ගෙදර ස්විච් දෙකයි එකට යූස් කරන්න පුළුවන්. ඔව් ඒකට උත්තරේ තමයි පුළුවන්. ඔව් ඒකට ක්‍රමයක් තියෙනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවද මම හිතන්නේ අහන්න. මොකද ලබන සතිය වෙද්දී ඕගොල්ලන්ට දැන් ගිය සතිය අපිට නෝඩ් MCU 30 ගානක ඕඩර් එකක් තිබ්බා. 40. ඔව් 40 කෝඩ් එකක් තිබ්බා. ඉතින් මම හිතන්නේ වර්ක්ෂොප් එකේ මම හිතන්නේ ඕඩර් කරපුණුත් මේ වර්ක්ෂොප් එකෙන් දැන් ලීව් වෙලා 60ක් විතර හිටියද වර්ක්ෂොප් එකේ. ඉතින් ඔයගොල්ලන්ට නෝඩ් MCU හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති අනිවාර්යෙන්. ඒ ඕඩර් කරපු 40 දෙනාටම අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවනේ. එතකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට නෝඩ් MCU එක හම්බ වෙනවා මේ සතිය. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්න එනවා. ඒ හින්දා මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් නෝඩ් MCU එක හම්බුනාට පස්සේ අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ඒත් අහන්න අපේ කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හරියම උත්තරයක් හම්බුනේ නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මගේ නම්බර් එකට මෙසේජ් කරලා අහන්න. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? මං හිතන්නේ ප්‍රශ්න නෑ වගේ. ඉතින් හැමෝටම thank you අද workshop එකට ආපු. මං හිතන්නේ ප්‍රතිදින කතා කරා ඔයගලන්ට. ඉතින් දිගටම අපේ workshop series එකත් එක්ක එකතු වෙලා ඉන්න. මං හිතන්නේ තව එක හරි. වෙබ්සයිට් එක use කරලා sensor එක control කරන්නේ කොහොමද? මේමයි. දැන් sensors කියන එක මොකද්ද? sensor එකක් කියන්නේ value එකක් අනිත් පැත්තට දෙන එකක් නේ. sensors and actuators අහලා තියෙනවනේ. sensor එකකින් කරන්නේ diode එකක් monitor කරන එක විතරයි ඉන්නේ. output එකක් නෙමෙයි sensor එකක් වෙලාවට දෙන්නේ. sensor එකක් ගත්තොත් display එකක් වෙන්න පුළුවන් output එක. ඔව් හරි. දැන් මෙයා අහන ප්‍රශ්නේ ඒක තමයි. website එක use කරලා sensor එක control කරන්නේ කොහොමද? පුළුවන්. මේ විදිහටම තමයි කරන්නේ. දැන් sensor එකක් නැත්තරම relay එකක්. ඉතින් relay එකත් අපි control කරේ. sorry actuator. හරි. ප්‍රශ්නේ අහලා තියෙනවා හරියට. actuator නැත්නම් motor. ඔව් පුළුවන්. ඉතින් ඒකටත් මේ විදිහටම අපිට පුළුවන් මේ ලොජික් එක Arduino එකේ හදාගන්න. දැන් මම මෙතනින් යන දැන් මම කතා කරන අද කෝඩ් එක. අද කෝඩ් එකේ මම යවන්නේ මොකද්ද? එක ගහපුවම Firebase එකට යනවා. එක අපිට පුළුවන් මෝටර් එකේ ඩිරෙක්ෂන්ස් ටික දෙන්න. PWM කතා කරන්නේ මම කතා කරන්නේ high low විතරයි මෝටර් කන්ට්‍රෝලින් එකේ 829 ඊට ඔයගලන්ට බ්‍රිජ් එක කරලා ඇති. එතකොට මට පුළුවන් මේව හතරක් හදන්න. node හතරක් හදන්න. forward, backward, turn left, turn right. ඊට පස්සේ මේ වගේ බටන් හතරක් මම හදාගන්නවා. හරි? බටන් හතරක් හදාගෙන normal විදියටම අර මේ විදියටම හදන. මේ විදියටම JavaScript file එකයි CSS එකයි ඔක්කොම මේ විදියටමයි එන්නේ. වෙනස් කරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ Arduino code එක. ඒක මම කියලා දෙන්න ඕගොල්ලන් දන්නවා. මොකද Arduino code එකේ මම හිතන අදීසගේ workshop වල ඕගොල්ලන්ට කියලා දුන්නා L298 එක control කරන්නේ කොහොමද? ඒකේ ඕගොල්ලන් manually high low කරේ මතකද? motor එක ඉස්සරහට forward කරන function එකේදී අපි අතින් තමයි ලියන්නේ high. අපි අතින් තමයි low කියන මොකක් හරි logic එකක්. ඒ logic එකට දාන්න මේ state එක. ඕගොල්ලන් function එක ලියා ගන්න මොකක් හරි state හතරක්. ඒ state එකට ඕගොල්ලන් database එකකින් refer කරගන්න 1 2 3 4 ද කියලා. ඒක 1 2 3 so නෙවෙයි logic ටික refer කරගන්න. logic ටික refer කරගත්තට පස්සේ motor එකේ direction හතරක් තියෙනවා. අපි දන්නවනේ ඉස්සරහට පස්සට යනවනම් motor දෙකම ඉස්සරහට කරගෙනවා. පිටිපස්සට යනවනම් motor දෙකම පිටිපස්සට. turn left නම් එක motor එක අර පැත්ත අනිත් පැත්ත නිත. ඉතින් ওই logic එක ඕගොල්ලන් C වලින් ලියා ගන්න Arduino code එක. අද කතා කරපු දේ වලින් ওই ටික ලියා ගන්න පුළුවන්. ඉතින් මං කිව්වේ අද කතා කරගත්ත කෝඩ් එකේ හැටියට ඕගලන්ට තියෙන්නේ මේ වගේ බටන් හතරක් හදාගන්න. ලස්සනට බටන් හතරක් හදාගන්න forward, backward, turn left, turn right. ඊට පස්සේ node හතරක් හදාගන්න මේකේ
නෝඩ් 4ක් හදාගන්න ඕගොල්ලන්ගේ Firebase එකේ. ඒක යූස් කරලා ඒකේ ස්ටේට් 4ක් යන ඕගොල්ලන්ට මතක ඇති මම නම් ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න. ඕගොල්ලන්ට මතක ඇති කෝඩ් එකේ මෙන්න මෙතනට තමයි ඉන්නේ. ස්ටේට් 4 ඉන්න මෙන්න මෙතනට. මේ තියෙන්නේ. දැන් මං කිව්වේ මෙතන දාගන්න ඕගොල්ලන් Firebase එකේ නෝඩ් එක ලියා ගන්නවා LED1 නෙමෙයි forward කියලා. ඒතර ඕගොල්ලන් ඒකේ නෝඩ් එක ලියා ගන්න forward කියලා. මේ වගේ backward කියලා ලියා ගන්න. backward ඊට පස්සේ turn left turn right කියලා මෙතනත් මේ විදිහට හදාගන්න ඕනේ. මම මේක වෙනස් කරන්න මොකද මේ කෝඩ් එක මම copy කරලා group එකට දාන්න ඕනේ. මෙතනත් දාගන්න forward කියලා function එකක් හදාගන්න. මේ වගේ forward කියලා function එකක් හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති motor controlling වල ඕගොල්ලන් high low කරන්න state එකට මේ state වලට condition ලියන්න. ඒ කියන්නේ LED state එක වන්න අපි කියනවා digital write කරන්න. මට L298 එකේ programming මතක නැහැ මම හිතන්නේ අදීශ මතක් කරන්න අදීශ වයින්නවනේ workshop එකේ මට පොඩ්ඩක් කියන්න මෙතනට එන්න ඕන code එක අපි කොහොමද motor control එකේ bridge එකේ එකක් digital write කරගන්නේ IN1 නේ IN1 high මම හිතන්නේ මම හිතන්නේ මට code එකක් නැහැ පෙන්නන්න මම හිතන්නේ අදීශ ගාව ඇතිම code එක මට hard code එකක් තිබ්බොත් පෙන්වන්න පුළුවන් මොකද මට කෝඩ් එකක් නැහැ controlling බලමු L298 එකට මම හිතන්නේ නැහැ මෙතන තියෙන්න ඕනේ bridge එක නෑ මේ වෙන bridge එක මෙතන වෙන bridge එකක් මේ L298 එකට කෝඩ් එකක් නැහැ මොකද අපි පාවිච්චි motor controlling නම් මම කරලා නැහැ කාලෙකින් ඉතින් ඒ විදිහට තමයි මෙතනත් යන්නේ කෝඩ් එකේ ස්ටේට්ස් වලට දාගන්න මේ FM condition හතරක් දාගෙන ඕගොල්ලෝ motor control කරන්න හත්පු use කරපු logics ටික මේ වලට දාගන්න මේ function මෙතන function දෙකයි තියෙන්නේ ඉතින් මම කතා කරා button හතරක් button හතරට function දෙක ගානේ condition දෙක ගානේ 8ක් එනවා ඒ 8ට හරියන්න මෙතන digital high කරගන්න ඉතින් PWM වෙනම දෙන්න ඕනේ ඉතින් PWM කරගන්න නම් ඕගොල්ලන්ට PWM එකකින් analog write කරගන්නවා අරගන්න ඕනේ value එක වෙනම ඒක ඉතින් ටිකක් අමාරුයි වැඩි මොකද බටන් එකක් අඩු වැඩි කරලා මම හිතන්නේ ආයි මැසේජ් එකක් ආයේ කවුරු ප්‍රශ්නයක් අහලා තියෙනවා හරි මම හිතන්නේ කවුරු හරි කෙනෙක් කෝඩ් එක දාලා දෙනවා තිවංක thank you හරි මේ තියෙන කෝඩ් එක ඉතින් ඔයගොල්ලන් බලන් ඇති මේ තියෙන setup එකේ pin mode එකේ මම හිතන්නේ ඉන්න කට්ටිය බලාගන්න පුළුවන් මේ ටික දාගන්න පස්සේ මේ තියෙන rotation direction ටික හරි ඒ කියන්නේ දැන් මෙයා බටන් එකකින් තමයි වේඩිය කරන් තියෙන්නේ මේ කරන් තියෙන්නේ digital write IN1 low මම හිතන්නේ එතකොට තමයි rotation direction ඉස්සරහා පස්සට යන්නේ ඉතින් මේ කෝඩ් එක ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලන්ට functions මම හිතන්නේ bluetooth කායකක් හැදුවා මම හිතන්නේ හැදුවද කායකක් හැදුවේ නෑ කෝඩ් එක bluetooth වලින් මම හිතන්නේ මේ අදීශ කරන්න ඇති ඔයගොල්ලන්ට මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ඒ workshop එකක් Bluetooth වලින් මම හිතන ඔයගොල්ලන් logic ලිව්වා මම හිතන motor controlling වලින් Bluetooth එකක් ඉස්සරහා පස්ස කරගෙන හැටි මම හිතන කිව්වා. ඉතින් ඒ ෆන්ක්ෂන් කරා. ඉතින් ඒ ෆන්ක්ෂන්ස් ටික මෙතනට ඔබ workshop වලට දිගටම සම්බන්ධ වුණා මම හිතන workshop එකට දිගටම සම්බන්ධ කරලා නැහැ. ඒ හින්දා මම හිතන්නේ කෝඩ් එක මම දාන්නම් group එකට. ඔව් මම ඒ කෝඩ් එක හදලා group එකේ දාන්න. ඒ උත්තරේ යට තියෙනවා. හරි ඒ වගේ කාට හරි project ideas තියෙනවා නම් මම උත්තර දෙන්නම් මොකද මම හිතන workshop එක දැන් ඉවරයි. 29 දෙනෙක් ඉන්නවා මම හිතන්නේ 60 දෙනෙක් අද 55ක් වගේ workshop එකට ආවා. මම හිතන්නේ මොකක් අයලා leave වුණා. ඉතින් දැන් ඕගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරන ඉතින් මොනවා හරි projects දැන් මේ workshop එකෙන් පස්සේ. ඉතින් එහෙම project ඔළුවේ තියෙන දැන් කෙනෙක් ඇහුවා කොහොමද කාය control කරන්න කියලා. ඉතින් මගේ idea එක මම අද කරපු ටිකේ. ඉතින් එයාට පුළුවන් net එකේ දැන් search කරන්න. එයාට දැන් knowledge එකක් තියෙනවා. high processing නම් අයේ වාස්තවික වලින් විතරක් මේ වැඩේ කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. Raspberry Pi එක ඔයගොල්ලන් බලමු ඉතින් වෙලා අනුව තමයි මටත් පුළුවන් Raspberry Pi එක සම්බන්ධ workshop එකක් කරගන්න. Raspberry Pi එකත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ මොකද Raspberry Pi එකෙත් ඒකේ තියෙනවා Node Red කියලා එකක්. අහලා ඇති කම්පියුටින් කට්ටිය. ඒකත් පුළුවන් නැත්නම් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට කොහොමත් Raspberry Pi එකේ තියෙන කොහොමත් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ෆැසිලිටි එක. එතකොට අපිට පුළුවන් එතනින්ම මේ ෆන්ක්ෂන්ස් ඔක්කොම හදාගන්න.
හයි ප්‍රොසෙසින් නම් එහෙම දෙයක් නැහැ නේ. හයි ප්‍රොසෙසින් කාර් එකක් හදන්න හයි ප්‍රොසෙසින් නැහැ. ඉතින් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවා නම් ඉතින් හයි ප්‍රොසෙසින් ඕනි මිස් ප්‍රොසෙසින් කාර් එකක් වගේ හදන්න. ඩීප් ලර්නින් නියුරල් නෙට්වර්ක් එකක් නියුරල් නෙට්වර්ක් නම් ගහන්න බෑ රාස්බෙරි පයි එකක් ඇස්සේ ලොකුවට. ඒ වුණත් ඉතින් සිම්පල් C++ ඉමේජ් ප්‍රොසෙසින් OpenCV ප්‍රොජෙක්ට් එකක් එහෙම කරගන්න පුළුවන්. මම හිතන්නේ මම හිතන් ඉන්න ඕගලන්ට ඒ වගේ දේවල් පුළුවන් තරමක් මම කරන්න try කරනවා ඕගලන්ට. පුළුවන් මට ඕනනම් ඒක රාස්බෙරි පයි එකකින් ඉමේජ් ප්‍රොසෙසින් ඉතින් ඒකට ඩීප් ලර්නින් ගන්න ඕන ඉමේජ් ප්‍රොසෙසින් ගන්න. ඉමේජ් ප්‍රොසෙසින් මැෂින් ලර්නින් නියුරල් නෙට්වර්ක්ස්. ඉතින් ඒකත් යන්න ඕනේ. ඉතින් මේ සිටුේෂන් එකත් එක්ක අපිට පුළුවන් කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. තව කාටද ප්‍රශ්න තියෙන්නේ? රාස්බෙරි පයි එකනොත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද රාස්බෙරි පයි එකනොත් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මම යට කියන්න තියෙන්නේ කාර් එකක් කන්ට්‍රෝල් කරන්න ලොකු ප්‍රොසෙසින් එකක් ඕනේ නැහැ. කාර් එකක් කන්ට්‍රෝල් කරන්න රාස්බෙරි එකක් ගහන්න ඕනේ. කාර් එකක් කන්ට්‍රෝල් කරන්න රාස්බෙරි එකක් ඕනේ. ඉමේජ් ප්‍රොසෙසින් වගේ concept එකක් එතන යූස් වෙනවා. ඇරෙන්න රාස්බෙරි එකක් යූස් වෙන්නේ නැහැ. යූස් කරන්න ඕනේ නැහැ ඇත්තටම. මම හිතන්නේ තව ප්‍රශ්න තියෙනවා නම් ගන්න ඒ වගේ. මම ඉතින් වර්ක්ෂොප් එක ඉවරයි. ප්‍රශ්න තියෙනවා නම් තව විනාඩි දෙකක් මම දෙන්නම්. ඕගොල්ලන් ප්‍රශ්න අහන්න. මම හිතන්නේ ඕගොල්ලන්ට Arduino processing කරන්නේ කොහොමද? මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ Arduino processing කියන්නේ ඔයාගේ voice එක පොඩ්ඩක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මට තේරෙන්නේ නැහැ. software processing කියන එක මට තේරෙන්නේ නැහැ. bench hello mahilla ye ඔව් කියන්න. ඔව් මං අහන්නේ කියන්න. ඒ කිව්වේ දැන් අර Arduino නිකන් රොබෝ ආම් එකකට අපි දැන් අපි ඉමේජ් එකක් දෙනවා ඒ ඉමේජ් එක දීලා රොබෝ ආම් එකෙන් ඒ අදාළ ඉමේජ් එක අදිනවා. ඔව්. හරි. ඒක කරන්නේ ඒකේ රොබෝ ආම් එකේ හිතන්න දැන් ස්ටෙපර් මෝටර්ස් තියෙනවා කියලා. හරි තේරෙනවනේ. සාමාන්‍ය රොබෝ ආම් එකේ ස්ටෙපර් මෝටර්ස් තියෙනවනේ. එහෙම නැත්නම් සර්වෝ මෝටර්ස්. එහෙම නැත්නම් ප්ලොටර් එකක් කියලා හිතන්නකෝ. ප්ලොටර් එකක ඉන්නේ සාමාන්‍යව කරන්නේ. ඒතකොට ඒක ප්‍රොසෙස් කරන්නේ මල්ලි Arduino එකෙන්. Arduino chip එකෙන් පුළුවන්. හැබැයි දැන් එයා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න බෑ. දැන් ප්‍රොසෙසිං කරද්දී ඒක යාට data වෙන කොහෙන් හරි නෙන්නේ. ඒතකොට මේ process එකට අපිට Raspberry Pi එකක් use කරන්න පුළුවන්. Raspberry Pi එක අපිට කොහොමද Arduino එකයි Raspberry Pi එකයි communicate කරවන්න පුළුවන්. normally RxTX. එතකොට process වෙන්නේ Raspberry එක ඇතුලේ. ඒ processing software එක whatever. ඊට පස්සේ ඒක connect කරනවා Arduino එකට. එහෙම නැත්නම් අපිට පුළුවන් Arduino process කරන්න නම් Arduino එකට NodeMCU connect කරන්න පුළුවන්. ඒකටත් methods තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ කියන්නේ RxTX වලින් communicate කරන්න පුළුවන්. serial මොකක් හරි බස් එකකින් connect කරන්න පුළුවන්. RxTX වලින් communicate කරලා අපිට පුළුවන් ඒ කියන්නේ NodeMCU එකට එන signal එක data එක අපිට පුළුවන් Arduino එකට යවන්න RxTX communicate කරන්න. එහෙම නැත්නම් ESP1 කියලා ඕගලන් සර්ච් කරන්න. මම ඒක දාන්නම්. type කරන්න ESP1. ESP1 කියන්නේ Arduino එකටම එන පොඩි මොඩියුල් එකක්. ඕක chip එකක්. ඕකෙනුත් පුළුවන් මේ ඉන්ටර්නෙට් ෆැසිලිටි එක ගන්න NodeMCU එකට නෙමෙයි Arduino එකට එන්න. ඒ කියන්නේ අර මම එදා පෙන්නුවා වගේ NodeMCU ESP8266 chip එක තමයි ඒක තියෙන්නේ. ඒකෙන් පුළුවන් මේ NodeMCU එකක් හැටියටම Arduino එක use කරන්න. ඒ කියන්නේ ඒක chip එක ගහලා Arduino එක තමයි දුවන්නේ. අපිට පුළුවන් ඒ connection එකෙන් ඉන්ටර්නෙට් එකට connect වෙලා ඕන data ටික අරන් ඒ data අනුව process කරන්න. එතකොට අපිට NodeMCU එකක් ඕන වෙන්නේ. ඒ කියන්නේ Arduino board එකක් ඕන වෙන්නේ. Arduino Uno board එකටම ESP1 කියන chip එක connect කරාට පස්සේ අපිට පුළුවන් normally NodeMCU එකක් හැටියට normally NodeMCU එකක් procedure එකම Arduino එක ඇතුලේ කරගන්න. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද? මම හිතන්නේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තව විනාඩියක් දෙන්නම්. හරි. තව ප්‍රශ්න තියෙනවා.
හරි අහන්න හරි ඩ්‍රෝන් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න චාරිත හරි චාරිත අහලා තියෙනවා ඩ්‍රෝන් එකක් ප්‍රෝග්‍රෑම් කරලා ෆ්ලයිට් මැප් එකක් හදන්නේ කොහොමද හරි ඩ්‍රෝන් ටෙක්නොලොජි එක මම හිතන්නේ චාරිත KDU කෙනෙක් ඉන්න ඇති කියලා මම හිතනවා නේ KDUද නැහැ හරි අපි චාරිත ඩ්‍රෝන් වර්ක්ෂොප් එකක් කළා KDU එකේදී ඕවර් ප්‍රොසීජර් එක ටිකක් කම්ප්ලෙක්ස් අපිට තේරෙනවා එකක් තමයි ඔක ප්ලැට්ෆෝම් හැටියට අපිට රාස්බෙරි එක අනිවාර්යයෙන් යූස් කරන්න වෙනවා ඉතින් ඊට පස්සේ ඩ්‍රෝන් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න අපි දන්නවා ඩ්‍රෝන් ප්‍රෝග්‍රෑමින් වලට අපි දන්නවා ඩ්‍රෝන් වලට Python library එකක් කියනවා මට නම් මතක නැහැ එතකොට එහෙම නැත්නම් ROS system එකක් දුවන්න පුළුවන් රාස්බෙරි එකේ ඊට පස්සේ අපිට වෙනවා APM board එක APM තමයි අපි සාමාන්‍යයෙන් PICSOC වෙන්න පුළුවන් APM වෙන්න පුළුවන් අපි use කරන flight control board එක ඒ දෙන්න කනෙක්ට් කරන්න වෙනවා ඒ දෙන්න කනෙක්ට් කරලා අපිට වෙනවා image processing වෙනම කරන්න image processing කරලා ඉතින් ඇත්තටම ඕදේ කරලා තියෙනවා මම පොඩි ඩ්‍රෝන් කෑල්ලක් හදලා තියෙනවා ඒක process කළේ ඇත්තටම ඩ්‍රෝන් එකේ නෙමෙයි ඒක process කරේ PC එකේ මොකද image processing කියන එක සාර්ථක නැහැ ලොකුවට raspberry එකක් ඇතුලේ හැබැයි image processing කරන්න පුළුවන් OpenCV වලින් neural network යන දුවන්න අමාරුයි raspberry එකේ හැබැයි normally අපිට පුළුවන් OpenCV library එකක් C++ වලින් දාන්න ඒක මම හිතන් ඉන්නවා ඒ වගේ ඉස්සරහට ඒ වගේ advanced topic එකකට යන්න ඒ කියන්නේ drone එකක් කොහමද image processing වලින් මේ වැඩේ කරන්න කියලා කවුද ඒකේනා පුළුවන් වුණා මාව contact කරගන්න මට විස්තර කියන්න පුළුවන් ඔයාට ඕනදී මම හිතන්නේ මෙතන කට්ටියට වැඩි ගැන තේරෙන්නේ නැහැ ඕනනම් ඒක අපිට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ තව කාටද ප්‍රශ්න තියෙන්නේ වගේ මම හිතන්නේ මේ අදට ඇති තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවුලක් නැහැ තව ප්‍රශ්නයක් අහන්න අපි එතනින් මෙතනින් මේ හැටි අද නවත්තමු හරි මම හිතන්නේ ප්‍රශ්න නැහැ මම අද වර්ක්ෂොප් එක මෙතනින් නවත්තනවා හැමෝටම සහභාගීත්වය